තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවය ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. මම එහෙනම් ඔයාලා ඉදිරිපත් කරන ප්‍රශ්න ටික කතා කරන්නම්. මේ ප්‍රශ්න කතා කරනකොට ඒකේ ඔයාලට තව තේරෙන්නේ නැති කරුණු තියෙනවා නම් ඒ කරුණු ටික අහන්න. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ අනාත්මය ගැන කතා කරන දේශනාවලදී දුක්ඛ ගැන කීමේදී දුක්ඛ දුක්ඛය, විපරිණාම දුක්ඛය, සංඛාර දුක්ඛය වශයෙන් දෙවදෑරුම්ම කියනු ලැබේ. මෙහි විපරිණාමයේ අනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? හටගද්දේ ඉතුරු නැතුව නිරුද්ධ වෙන ධර්මතාවයේ තුල විපරිණාමයේ සහ ඉන් ඇතිවන විපරිණාම දුක යනු කුමක්ද? මේක ඇත්තටම මේක තව එකක් මේක අපි තේරුම් ගන්න ඕනේ. මේකෙත් පිළිවෙලක් තියෙනවා විස්තර කළා බුදුරණවහන්සේ. දුක්ඛ දුක්ඛතා, සංඛාර දුක්ඛතා, විපරිණාම දුක්ඛතා හැටියට තියෙන්නේ. එතකොට දැන් මේ විපරිණාමය කියන කාරණාව අපි තේරුම් ගන්න යන්නේ අපේ කියන්නේ අපට දැන් තේරෙන කාරණාව එක්ක. අපට තේරෙන කාරණාව කියලා කියන්නේ මේ පෙන්නලා තියෙන ධර්මයේ කියන එකට යන්නේ නැතුව අපට තේරෙනවානේ විපරිණාමය වෙනස් වෙනවා කියන කාරණාව. ඔන්නෝක එකයි අපි තේරුම් ගන්න යන්නේ. හැබැයි ඒක එහෙම ගන්න බෑ. මොකද මෙතන තව කාරණාවක් තියෙනවා. දැන් දුක්ඛය කියලානේ කියන්නේ. දැන් අපට තේරෙනවා කියන කාරණාව තුළදී තියෙන්නේ අපි දුක් විඳින්නක් තියෙන්නේ. දුක විඳිනවා. දැන් මෙතන දුක් විඳින්නක් ගැන කතා කරන්නේ නැහැ. දැන් අපි ගත්තොත් එහෙනම් අපට වෙනස් වීම නිසා දුක් විඳිනවා. දුකක් ලැබීම නිසා දුක් විඳිනවා. මෙතන මේ දුක් විඳීමක් නෙමෙයි කතා කරන්නේ. දුක්ඛ දුක්ඛතා, සංඛාර දුක්ඛතා, විපරිණාම දුක්ඛතා. එතකොට මේ කතා කරන්නේ තනිකර දුක පිළිබඳ. එතකොට මේ විපරිණාමය කියන කාරණාව සහ මේ දුක කියන කාරණාව දැන් අපි ගොඩක් මේක සංඛාර කියන එක විතරනේ බලන්න යන්නේ. සංඛාර කියන එකත් දුක කියන එකත් විපරිණාමය කියන එකත් මේ ඔක්කොම අපි බලන්නට ඕන නැත්තේ බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙන පරියායක. අපිට මේක තේරුණා කියලා හරියන්නේ නැහැ. අනිත් එක තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ තව අලුත් වූ කාරණාවක් පෙන්නලා ඒක ඉස්මතු කරලා නැහැ. ඒ කියන්නේ අලුත් කාරණාවක් පෙන්නලා ඒක ඉස්මතු කරලා නැහැ කියලා කියන්නේ අලුත් දෙයක් අලුතෙන් කියලා නැහැ. ඒ පෙන්නන ධර්ම කියන්නේ අපි විවහාර කරන කරුණ එකම ඒකේ අපට නොපෙනෙන ඒ කියන්නේ අපි අඥානකම තුලින් හිර වෙලා ඉන්න කාරණාවක් බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා. අපි නොදකින පැත්ත. අපට ගෝචර නැති පැත්ත. එතකොට එහෙනම් මෙතන අර දුක්ඛ දුක්ඛ, විපරිණාම දුක්ඛ, සංඛාර දුක්ඛ කියන මේ කරුණේදී අපි කිසිදු විදිහකින් යා යුතු නැහැ. අපේ ලෝකයේ අත්දැකීම් තියෙනවානේ. කියන්නේ අපිට මේකේ නිර්වචනයක් තියෙනවානේ. මෙන්න මේ කාරණාව එක හොයන්න අපි ආයුතු නැහැ. මොකද දැන් අපි මෙතනදී දැනගන්න ඕන කාරණාවක් තියෙන අපි මේ ඉගෙන ගන්නේ ධර්මය. අපි මේ ඉගෙන ගන්නේ අපේ ජීවිතයේ යෙදෙන අත්දැකීම් ගැන නෙවෙයි. ඔන්න ඕක අපට පැටලෙනවා. අපි මේ ධර්මය ඉගෙන ගන්නකොට අපි අපේ ජීවිතයේ යෙදෙන අත්දැකීම්
එක්ක බලන්න යනවා. අපේ ජීවිතයේ දෙන අත්දැකීම් එක්ක. හැබැයි අපේ ජීවිතයේ දෙන අත්දැකීම් කියන එකම ධර්මය නම් අපට බුදුරජාණන් වහන්සේ නමක් ඕනේ නෑ අවබෝධ කරන්න. මොකද ජීවිතයේ දෙන එකනේ ධර්මය කියන්නේ. එහෙනම් අපි මේකෙදී හොඳට තේරුම් ගන්නට ඕනේ මේකේ මේ කිසිදු කාරණාවක් අපේ ජීවිතයේදී එක බලන්න එපා. දුක විග්‍රහය දුක්ඛය කියන එකේදී අපි දැන් මේ දුක් කතා තුනක් නෙමෙයි පෙන්වන්නේ දුක් ස්වභාව තුනක්නේ. එතකොට එහෙනම් මේක අපි ගත්තොත් දුක් ස්වභාවයේ පළවෙනි එක දුක්ඛ. මේ දුක්ඛ පිළිබඳව බුදුරන් වහන්සේගේ විග්‍රහය කොහෙද තියෙන්නේ? ඊළඟට විපරිණාම දුක්ඛ. විපරිණාමය පිළිබඳව මේ දුක් මේ කාරණාව කතා කරන්නේ ඒක බුදුරන් වහන්සේ කොහෙද පැහැදිලි කරලා තියෙන්නේ? සංඛාර දුක්ඛ. මේ සංඛාරය එක්ක මේ පැහැදිලි කිරීම කොහෙද පැහැදිලි කරලා තියෙන්නේ? දැන් අපි මේකේ වචන වලින් අපේ දෙයට යමක් තේරුම් ගන්න සිද්ධ වුණා කියලා අපි ඒ කාරණාවට මේ ධර්මයේ කියලා කිව්වොත් වර්ධිනවා. මොකද එහෙනම් බුදුරන් වහන්සේ නමක් අපට අවශ්‍ය නැහැ. දුක්ඛ කියන එක විග්‍රහ කරන තැන් ගොඩක් තියෙනවා. එකක් තමයි දුක්ඛාරය සත්‍ය විග්‍රහ කරනකොට සතිපට්ඨාන සූත්‍රයේ මේ දුක්ඛ පෙන්නනවා විග්‍රහ කරලා පෙන්නනවා. දුක්ඛ කියන්නේ දුක්ඛ ආර්ය සත්‍යයේ ඒ ආර්ය සත්‍ය ඇතුලේ කතා කරන තැන වෙනම දුක්ඛ කියලා කාරණාවක් තියෙනවා. එතකොට එතන ඒ දුක්ඛ කියන නිර්වචනය දුක්ඛ ආර්ය සත්‍ය කියන කාරණාව ඇතුලේ ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. අන්න එතන දුක්ඛ කියලා විග්‍රහය ඒ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන එකේ දුක්ඛ කියන එකට වෙනම විග්‍රහයක් තියෙනවා. අන්නේ දුක්ඛ කියන විග්‍රහය එකයි බලන්න ඕන බුදුරන් වහන්සේ පෙන්නන. විපරිණාමය කියන කාරණාව බලන්න යනකොට විපරිණාමය ගැන මම හිතන්නේ අපට ගොඩාක් තැන්වල හම්බෙලා තියෙනවා සංයුත්ත නිකාය 3 ditthi සංයුත්තේ ගොඩක් තැන්වල අපට හම්බෙනවා අනිච්චං දුක්ඛං විපරිණාම ධම්ම විපරිණාම ස්වභාවය. ඒතර විපරිණාම කියන කාරණාව පිළිබඳව අපට බුදුරන් වහන්සේගේ ධර්මයේ මොන විදිහ අර්ථ ගැන්විලාද තියෙන්නේ. ඊළඟට ආයෙ පැහැදිලි වෙනවා චක්කුං අනිච්චං විපරිණාමි අඤ්ඤතා භාවි සද්ධාති අදිමුච්ඡති. එතනත් විපරිණාමී කියන වචනේ. මොකද මේ එතනදී තේරුම් ගන්න ඕන එකක් තියෙනවා කරුණක් පාදක කරලා කතා කරන නිසා අපිට ඒක අලුතෙන් ආයේ දුක්ඛය කියලා කතා කරන්න දෙයක් නෑ. මොකද අපි අර මේ ධර්මපරියායක් වෙනකොට එතන මේ යම් කිසි පදනමක් දාලා තියෙනවා නම් ඒ කතා කරන දේ තමයි මේ දුක්ඛ කියන නිර්වචනයක ගන්න තියෙන්නේ. සංඛාර දුක්ඛය කියන කාරණාව නම් සංඛාර කියන එකත් එක්ක නිර්වචනය ගොඩක් නම් බලන්න තියෙනවනේ. ඒක සාධාරණයි. ඒක ගොඩාක් බලන්න තියෙනවා. දැන් අපිට මෙතන ගොඩක් වෙලාවට ඉන්නේ දුක්ඛ කියන එක අපි දන්නවා. සංඛාර කියන එක අපි දන්නේ නැහැ. විපරිණාම කියන එකත් අපි යම් පමණකට දන්නවා. හරියට අපට තේරෙනවා. ඔන්න ඔය ඔතෙන්ද අපි යනවනේ. ඔන්න ඔතෙන්ද යන්න හොඳ නැහැ. ඔතෙන්ද ගියොත් එහෙම අපි බුදුරන් වහන්සේ ධර්ම ඉගෙන ගන්නෑ. දුක්ඛය කියන එකේදී කායිකම්පි දුක්ඛං දොමනසය කියන එකේදී චේතසම්පි දුක්ඛං ඔන්න ඔය විදිහට විග්‍රහ කරනවා. කායික දුක අසාතං කාය සම්පස්සජන් දුක්ඛං අසාතං මෙන්න මේ විදිහට බුදුරන් වහන්සේ පෙන්නනවා මේ කායික දුක. කායික දුක් විඳීම කියන එක නෙමෙයි. කායික දුක. එතකොට අපි එතනයි පැහැදිලි කරන ටික අපි ඒකේ තියෙන විදිහට ඉගෙන ගන්නවා විනා අපි ආයෙ බලන්න යන්න හොඳ නැහැ. මේ කියන්නේ අපි විඳවන එකනේ කියලා. හැබැයි බුදුරණවහන්සේ ඒක දීලා නැහැ දෙන්න. ආයෙ ඒ කාරණාව දීලා නැහැ. අපි අර කායිකම්පි දුක්ඛං මේ කායිකං අසාතං කාය සම්පස්සජන් දුක්ඛං කියන මේ ටිකයි බලන්න ඕනේ. විපරිණාම දුක්ඛය කියනකොට විපරිණාම දුක්ඛයේදී කතා කරන්න තියෙන්නේ යමක් අනිත්‍යද අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට අයිති. දැන් එහෙනම් ඒ විපරිණාමී කියන නිර්වචනය බලනත් අපට අර අනිත්‍ය ස්වභාව අනිත්‍ය දුක්ඛ කියන නිර්වචනයක බලන්න වෙනවා. එහෙම නැතුව අපි විපරිණාමය ගැන අපට තේරෙන දෙයක් අපි බලන්න යෑම තුලින් අපට බුදුරණවහන්සේ වෙන්නපො මේ සියලුම මේ කියන්නේ ධර්මයේ කියන කාරණාවට යන්න බෑ. අපි අපේ ලෝකයේ දෙයක් තහවුරු කරගන්න.
අපි අඩුම බලමුකෝ මේ විපරිණාමය කියන කාරණාව එක්ක අපි සාමාන්‍යයෙන් අපි හිතමු ওই බුදුරණවහන්සේගේ ධර්ම වචන අතහැරලා විපරිණාමය කියන කාරණාව නිකන් අපි අරන් බලමුකෝ. දැන් විපරිණාමය කියන කාරණාව අපි කතා කරන්නේ දැන් ඔන්න අපි හිතමු අපට සද්දයක් ඇහෙනවා ඒක නැති වෙලා යනවා. දැන් අපට හම්බ වෙන්නේ මොකද්ද? කලින් තිබුණා පස්සේ නැහැ. කලින් තිබුණා පස්සේ නැහැ. ඒකට අපි විපරිණාමය කියලා කියනවා. දැන් විපරිණාමය කියන දේ කතා කරන්නේ එතන කොහොමද? වෙනස් වුණා විපරිණාම වුණා කියලා. දැන් ඔන්න අපි හිතමු ඔයාලට මගේ කටහඬ ඇහෙනවා. ඔන්න ඇහෙන්නේ නැති අවස්ථාවක් එනවා. දැන් ඔන්න ඇහිම විපරිණාමය වුණා. අපි විපරිණාම වුණා කියලා කියනවා. විපරිණාම වුණා කියලා කියන්නේ ඇහිච්ච අවස්ථාවටද ඇහෙන්නේ නැති අවස්ථාවටද? නැත්නම් ඒක අතර මැදක් තියනවද මොකක් හරි? දැන් ඔන්න අපේ ඇඟ විපරිණාම වෙනවා. දැන් ඔන්න අපිට පේන දේ විපරිණාම වෙනවා. අපි හිතමු ඔන්න ඇඟ විපරිණාම වෙනවා කියලා වෙනස් වෙනවා කියලා. ඒතකොට අපි වෙනස් වෙනවා කියලා කියන්නේ වෙනස් වෙන්න කලින් අවස්ථාවටද වෙනස් වෙච්ච පස්සේ අවස්ථාවට. දැන් අපි විපරිණාමය ගැන හොයන්න අපේ ජීවිතය ගැන අපි හොයන්න අපි සත්‍යවාදීව හොයන්න යන්න ගියත් අපට හම්බ වෙනවද විපරිණාමය කියන කාරණාවට අර්ථයක්? අපි කොහේ හරි පැත්තකට ලං වෙලානේ බලන්න. එක්කෝ වෙනස් වීම කියන කාරණාව සිදු වෙන්න කලින් බලනවා නැත්නම් වෙනස් වුණාට පස්සේ බලනවා. හැබැයි මේ වෙනස් වීමනේ මේ කතා කරන්නේ විපරිණාමයෙන්. දැන් අපට විපරිණාමය හම්බෙන්නේ නැහැ නේ. එහෙම බැලුවත් හම්බ වෙන්නේ නැහැ. අර ධර්මයේ ඉගෙන ගැනීමට ගත්තොත් තියෙන ওই ටික බුදුරණවහන්සේ යම් විග්‍රහයකින් පැහැදිලි කරලා පෙන්නනවා. ඒකයි වෙනස තියෙන්නේ. යම් විග්‍රහයක් ඔස්සේ ඒක පැහැදිලි කරලා පෙන්නනවා. හැබැයි අපි අපේ ජීවිතය එක්ක නුවණින් කල්පනා කරලා බලන්න ගියත් විපරිණාමය පිළිබඳව අපේ ජීවිතයේ එක්ක අපට විපරිණාමය පිළිබඳව පෙන්වන්න අර්ථයක් එන්නේ. දැන් අපි ගම්මක බුදුරණවහන්සේ පෙන්වනවා චක්කුන් අනිච්චං විපරිණාමය අඤ්ඤතා භාවී කියලා. එතකොට ඇස අනිත්‍යයි. අපි අනිත්‍ය වචන අතහරිමුකෝ. වෙනස් වෙනවා. හරි. දැන් ඇස වෙනස් වෙනවා කියන කාරණාව අපි කතා කරන්නේ කොහොමද? වෙනස් වෙන්න කලින් අවස්ථාවට වෙනස් වුණාට පස්සේ අවස්ථාවට. අපි විපරිණාමය කියලා නිර්වචනය කරන්නේ. ඔය දෙකටම නෙමෙයිනේ කතා කරන්න ඕනේ. ඔය දෙකටම නෙමෙයි නම් මොකේද කතා කරන්නේ? විපරිණාමය කියලා. ඔය දෙකටම නෙමෙයි නම් විපරිණාමය කියලා කතා කරන්න තියෙන්නේ මොකටද? ඒ කතා කරන්න එකක් නැහැ නේද? අපි වෙනස් වුණාට පස්සේ කතා කරන්නේ කලින් එකත් එක්ක මැනලානේ. ඒක මානසික සංකල්පයක් නේ විපරිණාමය කියන්නේ එතකොට. ඊළඟට වෙනස් වෙන්න කලින් දැන් අපි කල්පනා කරන්නේ අර එහෙම වෙනස් වෙනවා කියලා. ඒකත් මානසික සංකල්පයක් නේ. එතකොට මේ විපරිණාමය කියන්නේ මොකද්ද? අපි විපරිණාමය කියලා අරන් තියෙන මානසික සංකල්පයකට. මඤ්ඤණාවකට. අපිට විපරිණාමය කියලා අර්ථයක් ගන්න බැරි වෙලා. එතකොට එහෙනම් අපි මේ මොන විදිහකට මේ කතා කරන්න ගියත් අපි ඕ හැම එකකටම ගොඩනගා ගන්න මානසික සංකල්පයක් විතරයි. මානසික සංකල්පයක් ගොඩනගාගෙන අපි හිතනවා මේ ඇත්ත දේ තමයි මේ හම්බුනේ කියලා. හැබැයි ගොඩනගාගෙන තියෙන්නේ මානසික සංකල්පය. එහෙනම් ඒකක් ඇත්තක් වෙන්න බෑනේ. දැන් අපි ඕන කෙනෙක් දන්නවනේ මනෝලෝක ඇත්ත නෙමෙයිනේ. අපි මනෝලෝකයකට නෙමේ ලේබල් එක ගහලා තියෙන විපරිණාමයයි කියලා. එහෙනම් ඒක වෙන්න බෑ. ඒ කාරණාව සිදු වෙන්න බෑ. එහෙනම් අපට කිසිදු ආකාරයකදී මෙන්න මේ පෙන්නලා තියෙන එකම කාරණාවක්වත් මේ පෙන්නලා තියෙන කිසිදු කාරණාවක් අපි සත්‍යවාදී වුණා නම් අපට මේ එකකටවත් ලං වෙන්න බෑ. විපරිණාමය කියන කාරණාව. ආයි වෙන ඉතුරු නැතුව නිරුද්ධ හටගත්තු දේ ඉතුරු නැතුව නිරුද්ධ වෙන ධර්මතාවයක් කියන වචනේවත් ඒ කිසි දෙයක අර්ථ විශ්ලේෂණයකට යන්න අවශ්‍යතාවයක් නැහැ. අපි මේ විපරිණාමය කියන එක විතරක් කියවනම් හරි. විපරිණාමය කියන කාරණාවට ඉස්සෙල්ලා වියන්නයි පයන්නයි රියන්නයි නායන්නයි මයන්නයි නැතුව විපරිණාමය කියන කාරණාවට සැබෑ අර්ථයක් තියෙන්න ඕනේ. විපරිණාමය කියන කාරණාවට සැබෑ අර්ථයක් තියෙන්න ඕනේ. විපරිණාමය කියන කාරණාවට සැබෑ අර්ථයක් ඉස්මතු
උන්න තැනදී තමයි අපට එතනින් එහා මේ විපරිණාමය පිළිබඳව කතා කිරීමක් කරන්න තියෙන්නේ. එතකන් අපට කතා කරන්න බෑ. අපි ඒක හොඳට තේරුම් ගන්නට ඕන. එහෙනම් මෙතනින් අපිට යම් වූ අර්ථ විශ්ලේෂණයකට යන්න කලින් අපට මේ විපරිණාමය ගැන හොයන්න යමු වෙලා තියෙනවා. අපි තුලින් අපි හොයන්න යනකොට අපට මේකට උත්තරයක් එන්නේ නැහැ. දැන් මම අහපු ටිකම හිතලා බලන්න. අපි විපරිණාමය කියන්නේ කොයි පැත්තටද? අපි තුලින් කොච්චර හොයන්න ගත්ත විපරිණාමයකට උත්තරයක් එන්නේ නැහැ. අන්න ඒ නිසා අපි තුලින්ම අපට ඒ කාරණාවට නිවැරදි වූ අර්ථකථනයක් සිදු නොවන තැනදී අපි මේක බුදුරණවහන්සේගේ පැත්තට කියලා බලන්න යනකොට එතන පෙන්නන කාරණාවේ ඊට වඩා විශාල අර්ථ විශ්ලේෂණයක් තියෙනවා. අපි ඒක වෙන්ගෙන් වශයෙන් හොයන්න යමු වෙනට ඕනේ ඉස්සල්ලා. ඒක වෙන්ගෙන් වශයෙන් හොයනකොට මෙතනදී විපරිණාමයේ කියන නිර්වචනයේ සැබෑම අර්ථය ඥානියක් බවට පත් වෙනකොට සිදුවෙන කාරණාව තමයි ලෝකෝත්තර මාර්ගය සිදුවීම. ලෝකෝත්තර මාර්ගයට අනුගත වීම. ඉතින් ඒ අනුගත වීම සිදු නොවි කවදාවත් ඥානයක් හැටියට මේ කාරණා දෙන්නේ නැහැ. මානසික මනෝලෝකයක් හැටියට විතරයි අපිට මේ හැම එකක්ම ඉදලා තියෙන්නේ. ඉතින් ඒක නිසා විපරිණාම දුක්ඛය කියන කාරණාව විපරිණාමයේ සහ ඇතිවන විපරිණාම දුක යන මේ දුක කියන එක දුක් විඳීමක් එක්ක නෙමෙයි කතා කරන්නේ දුක් ස්වභාවය. එතකොට අපිට මේ වචන ටික අපිට තව අර්ථාන්විත කරගන්න ලොකු පැතිටිකකට යන්න ඕනේ. එහෙම නැතුව නිකන් බෑ. අපි ඉස්සෙල්ලා විපරිණාමය කියන කාරණාව පිළිබඳව බලලා ඉන්න වෙනවනේ. ඒකෙදි පවා අපට යම්කිසි වූ කාරණාවක් දෙන්නේ නැත්නම් විපරිණාමය පිළිබඳව අපට එනම් කවදාවත් එතනින් ඒ කරුණු ටික තේරුම් ගන්න බෑනේ. දැන් අපි එහෙනම් බුදුරණවහන්සේ වෙන්න කරුණු ටික හොයන්න යන්නේ. මේකදී අපි තව එකක් මතක තියාගන්න ඕනේ බුදුරණවහන්සේ පෙන්නලා තියෙන කාරණාව ධර්මයේ අපි ගෝචර කරගෙන අපි යෙදිලා තියෙන කරුණු එක්ක එතන අපේ තියෙන මුලාව පෙන්වන්නයි පෙන්වන්නේ. වැරදිකම මෝඩකම පෙන්වන්නයි පෙන්වන්නේ. එහෙම නැතුව නිවැරදි තව අලුත් දෙයක් පෙන්වන එක නෙමෙයි. වැරදිකම මෝඩකම පෙන්වන්නයි මේ කාරණා ටික පෙන්වලා දීලා තියෙන්නේ. ඉතින් මේක සම්බන්ධයෙන් මොනවා හරි තව තේරුම් ගන්න දෙයක් තියෙනවා නම් අහන්නකෝ. කාටවත් ඒකේ ප්‍රශ්නයක් තියනවද? මේ ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. දයාවට ප්‍රශ්නයක් තියනවද? නෑ මං හිතන්නේ අපි ඉස්සරහට යන්න පුළුවන් කියලා. හොඳයි. මේක ඇත්තටම මේ අහලා තියෙන ප්‍රශ්න ඔක්කොම ගත්තාම මම ඔක්කොම සම්පූර්ණයෙන් බැලුවේ නැහැ. ගොඩාක් ගැඹුරුයි. ඉතින් සමහර ලාවට දැන් අපිට මේකේ මේ කියන ප්‍රශ්න පවා ටිකක් කර ගහම්බීර විදිහට ඉදලා තියෙනවා. කතා කරනකොට ඒකට ඉතින් ලොකුවට අපි කතා කරන්න වෙනවා. නැත්නම් අර ප්‍රශ්නෝත්තර වැඩසටහනක් විතරක් වෙනවනේ මේ ඒ තුලින් මාර්ගයක් ඉස්මතු වීමක් වෙන්නේ නැහැ. ඉතින් මාර්ගයක් ඉස්මතු වීමක් සිදු වෙන විදිහට අපි මේක කතා කරන්නට ඕනේ. හොඳයි ස්වාමීන් වහන්සේ. ඊළඟට අහනවා පටිච්චසමුප්පාද ධර්මයේ දැක්කොත් ලෝකයක පැනවීමක් නැහැ. කරුණාකර පැහැදිලි කරලා දෙන්න. දැන් මම සමහර ප්‍රශ්න අතහරින්න වෙනවා. මොකද දන්නවද මේ එක ප්‍රශ්නයක් කතා කරන්න ඒ කියන්නේ ඒවා අපි පස්සේ කතා කරමු. දැන් මේ ප්‍රශ්නේ කතා කරන්න ගියොත් එහෙම ලොකු කාලයක් යනවා. මොකද මේක නිකන් එකපාරට කියලා දෙන්න බෑ. පටිච්චසමුප්පාද ධර්ම සරල කරුණටයක් ඕනනම් කියලා දෙන්න. ඒ කියන්නේ මේ කාරණාව එක පටිච්චසමුප්පාද ධර්ම දැක්කොත් ලෝකයේ පැනවීමක් නැහැ කියන කාරණාව පහදලා දෙන්න කියන එකේදී පටිච්චසමුප්පාද දකින්නවා කියන අර්ථ විග්‍රහය මොකද්ද? පටිච්චසමුප්පාද කාරණාවේ අර්ථ විග්‍රහය කියන දෙන කාරණාව කියලා කියන්නේ ඊතරවන මාර්ගයක් කියන එක. ඒ කියන්නේ ීමස්මින් සති ඉදං හෝති ීමස් උප්පාදා ඉදං උප්පජ්ජති කියන මෙන්න මේ කාරණාව එක පෙන්වන ඊතර වීම. ඉතින් පටිච්ච සමුප්පාද ධර්මයේ කියන්නේ ඊතර වීමේ දකින විදිහ නම් ඊතර වීමේ දකින විදිහ නම් ඉතින් එතනම ලෝකේ පැනවීම කතාව නෑ නේද? එතනම ලෝකේ පැනවීම කතාව නෑ. ඉතින් මේ ලෝකේ පැනවීමේ කතාව නෑ කියන එක
අපි තව ගොඩාක් විශ්ලේෂණය කරගන්න ඕනේ. මොකද හේතුව ලෝකයේ පැනවීම නැහැ කියනකොට අපට යන්නේ ලෝකයක් නැහැ කියලා. මොකද හේතුව අපට ලෝකයක් තියෙනවනේ. අපට ලෝකයක් තියෙන නිසා අපට ලෝකයක් නැහැ කියලා යනවා. ඊළඟට අඩුම අපි යනවා ලෝකයේ පැනවීමක් නැහැ කියලා දෙයකට යනවා. ඒ කියන්නේ ලෝකයක් තියෙන තැන ඉඳලා තමයි යන්නේ ලෝකයේ පැනවීමක් නැහැ කියලා දෙයකට යනවා. අපි ඒක අල්ල ගන්නවා අපව. මොකද මේක මඤ්ඤණාවක් වෙලානේ. දැන් ලෝකයේ පැනවීමක් නැහැ කියන එක අපි මනසින් ගොඩනගාගත්ත දෙයක්. එතකොට ඒක මඤ්ඤණාවක්. හිතේ හැඟීමක්. හිතේ හැඟීම ඇත්තක් නෙමෙයි. ඒක මානසික ලෝකයක්. හිතේ හැඟීම කියන්නේ. මානසික ලෝකයක්. එතකොට එහෙනම් මේ ලෝකයේ පැනවීම කියන කාරණාවක් නැහැ කියලා අපි අල්ල ගැනීමකට යෙදුණා නම් එතනත් ආයි අපි පනව ගැනීමක ඉන්නවා. ඒ ලෝකයේ පැනවීමක් නැහැ කියලා පනව ගැනීම තියෙනවා. අපි මේක මම මේක කීපෙක හොඳට හිතන්න අපි මේක මේ අපේ ජීවිත අත්දැකීමක් කරගන්න යන නිසා. ලෝකයේ පැනවීමක් නැති බව වූ ජීවිත අත්දැකීම තියෙනවා. ඇයි අපට මේ ලෝකයක් තියෙනවනේ. අපට ලෝකයක් තියෙනවා. අපි හැම වෙලෙම තියෙන්නේ අන්ත දෙකක් ඔස්සේ කොහේ හරි කරකැවෙනවා. අපට අන්ත දෙකක් ඔස්සේ කරකැවෙන බව යෙදෙන්නේ නැහැ. අන්ත දෙකක් ඔස්සේ කරකැවෙන බව යෙදෙන්නේ නැහැ. මොකද අපට අන්ත දෙක පිළිබඳවම ඥානයක් නැහැ. ඒ නිසා අපි එක පැත්ත ගිහලා හිර වෙනවා. කොහේ හරි ගිහලා හිර වෙනවා. ලෝකයේ පැනවීමක් නැති බවක් ලැබෙන්නේ දැන් අපට වැරදි වූ ලෝකයක් තියෙන නිසා. වැරදි වූ ලෝකයක් තියෙන නිසා. ඔන්න ඔය කාරණාව ඉක්මවීම තමයි පටිච්චසමුප්පාද දර්ශනය කියන්නේ. පටිච්චසමුප්පාද දර්ශනය කියලා කියන්නේ තවත් වූ අලුත් විග්‍රහයක් තියෙනවා කියන එක නෙමෙයි. තවත් වූ අලුත් විග්‍රහයක් තියෙනවා කියන එක නෙමෙයි පටිච්චසමුප්පාද දර්ශනයක් කියන්නේ. අන්න ඒකත් අපි හොඳට තේරුම් ගන්න ඕනේ. නැත්තම් අපට වෙන්නේ මොකද්ද? පටිච්චසමුප්පාද දර්ශනය කියලා කියන්නේ තවත් වූ අලුත් විග්‍රහයක් තියෙන එකක් බවට පත් වෙනවා. ඔන්න ඕක තමයි ධර්මයේ දෙයක් වෙනවා කියලා කියන්නේ. දැන් පටිච්චසමුප්පාද දර්ශනයේදී ආරණ්‍යයයි මේ ඇති කල්ලි මේ වේ කියන පැත්තනේ කතා කරන්නේ. එතකොට දැන් ඔය කියන කියමන තුලම මේ ඇති කල්ලි මේ වේ කියන කියමන තුලම අපට මේ කියන කාරණාව එක කතා කිරීමක් දෙකක් කතා කරන්න බෑනේ. අපිට එක පැත්තකට ලං වෙලා අනිත් පැත්ත කතා කරන්න වෙන්නේ. ඔය කතාව ඒත් එක්කම නිශ්චල භාව වෙලා යනවා. අපේ අඥානකමක් එක්ක අපි දාගත්ත වැරද්දක් තියෙනවා. දැන් මම අර පින්න විපරණාමය ගැන. අපි විපරණාමය කියන්නේ මොකටද? දැන් අපි විපරණාමය කියලා එකක් දාගෙන ඉන්නවා. ඒක අඥානකමක්. ඒ මොකක්ද දැන් අපි විපරණාමය කියලා විස්තරයක් අපිට දෙන්න පුළුවන් වෙන්නට ඕනේ. අපිට මේ විග්‍රහයත් දැන් අපි පටිසම්පාදයේ පිළිබඳව අපි ගන්නකොට අපිට පටිසම්පාද අංගනේ කතා කරන්න වෙන්නේ ඉස්සල්ලාම. අපි ගත්තොත් ජරා මරණ කියන අංගය. ලෙඩ වෙනවා වයසට යනවා කියන අංගය. දැන් අපි හොයලා බැලුවොත් ලෙඩ වෙනවා කියන්නේ මොකක්ද? වයසට යනවා කියන්නේ මොකක්ද? අපිට හම්බ වෙන්නේ ලෙඩ වෙන්න කලින් කෙනයි ලෙඩ වුණාට පස්සේ කෙනයි. වයසට යන්න කලින් කෙනයි වයසට ගියාට පස්සේ කෙනයි. ඒ වුණාට මේ ලෙඩ වීම වයසට යාමනේ කියන්නේ. දැන් අපට හම්බ වෙන්නේ මොකක්ද? අපි මනින්නේ මොකක් එක්කද? අපිට ලෙඩ වුණාම ලෙඩ වෙච්ච කලින් කෙනයි වයසට ගියාම වයසට යන කලින් කෙනයි කෙනයි බලන්න. ඉතින් එහෙම බලන අඥානකමක් ලෝකේ තියෙද්දි එහෙම බලන අඥානකමක් කියලා ලෝකය කියන එකේ තියෙද්දි හොඳට තේරුම් ගන්න. ලෝකය කියන එකේ තියෙන එහෙම බලන අඥානකමක්. එහෙම බලන අඥානකමක් නම් ලෝකය කියන එකේ තියෙන්නේ. ලෝකය කියන පැනවීමක් නැහැ කියන තැනක් පැනවීමක් නොවෙනවා කියන බවක් කතා කරන්න ඉඩක් නැති වෙලා යනවා. ඇයි? ලෝකය කියලා පනවගත්ත කාරණාව තුලම යෙදීමක් ඉස්මතු නොවන නිසා.
අපට ලෝකයේ කියන පැනවීම තියේදී අපට වෙනම ලෝකයෙන් ඈතර වීම කියලා පැනවීමක් ආපු තැනදී අපි යන්නේ ඒකට නැත කියන පැත්තටයි යන්නේ. ඇයි? අපට දැන් ලෝකයෙන් පටිච්චසමුප්පාද දකින්න බෑ කියන හැබැයි ලෝක නැතිවීම තමයි පටිච්චසමුපාදේ කතා කරන්නේ. දැන් තව එකක් ඒක. එහෙම වෙන එකක් නෙමෙයි. ඉතින් මේකට ගොඩාක් කරුණු කතා කරන්න වෙනවා. මේ පටිච්චසමුප්පාදේ සහ මේ ලෝකය මේ කියන නිර්වචනේ. ඉතින් ඒක මම හිතන්නේ මේ වෙනින් වශයෙන් කරුණු හැටියට කතා කරන්න වෙනවා. ඒ කාරණා ඉස්මතු කර මම අර ජරා මරණ කියන කාරණාවත් එක්ක ඒ පටිච්චසමුප්පාද ධර්ම කාරණාවත් එක්ක කරන් පෙන්නුවේ. ඉතින් ඒකත් එක්ක බලනකොට අපිට හිතන්න පැති ගොඩාක් තියෙනවානේ. අපි ඒව ටික ටික හිතන්නට ඕනේ. ලෝකයේ පැනවීමක් නැහැ කියන බවක් ලැබීමක් නොයදෙන විදිහට ලෝකය කියලා පැනවීමේ අඥානකම කියන කාරණාව විශ්මතු වෙනකොට පැනවීමක් නැහැ කියන එකක් ලැබෙන්න විදියක් නැහැ. ලෝකයේ පැනවීමේ අඥානකම කියන කාරණාව ඥානයක් වෙනකොට ලෝකයේ නොපැනවෙනවා කියන කාරණාවක් ලැබෙන්න බෑ. අපි ලෝකයේ නොපැනෙනවා කියන තැනකට යනවා. එතෙන්ද යන්න බෑ. එතෙන්ද ගියාම මේක දෙයක් වෙනවා. ඔන්න ඕක නොවන විදිහටයි පටිච්චසමුප්පාද ධර්මයේ තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට ඒක පැත්තේ ගොඩාක් ඒක ගැන ගොඩාක් හිතන්න ඕනේ. ඉතින් මේ ඒක ගැන තවදුරටත් කල්පනා කරන්න සහ මම හිතන අපි කරපු කියන්නේ ක්‍රමානුකූල දේශනා එක්ක තව ගොඩාක් ඒක අහනකොට තව කියන්නේ මේකේ පරාසය ගොඩායි. ඒ පරාසය එක්ක අපට හිතන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේක සම්බන්ධයෙන් තේරුම් ගන්න එකක් තියෙනවා නම් අහන්න. අවසරයි ස්වාමීන් වහන්සේ ඇත්තටම කිව්වා වගේ ඒක දැන් අපිට යම් තරමකට තේරෙනවා මොකද මේක මේ අපි කියන්නේ පටිච්චසමුප්පාදයේ ධර්මයේ දැක්කොත් එහෙම ඇත්තටම පැනවීමක් ගැන කතා කරන්න බෑ කියන එක ඒක හරිද ස්වාමීන් වහන්සේම කතා කරාම මොකද්ද පටිච්චසමුප්පාදයේ ධර්මයේ දැක්කොත් එහෙම ලෝකයේ පැනවීමක් ගැන කතා කරන්නවත් බෑ කියන එක තමයි කියලා හිතෙන්නේ. ඒක හරිද ස්වාමීන් වහන්සේ? ඔව් ලෝකයේ පැනවීමක් කතා කරන්න බෑ. ඒ වගේම තමයි පැනවීමක් නැහැ කියලා කතා කරන්නත් බෑ. මොකද පැනවීමක් නැහැ කියලා කතා කරන එක තියෙන්නේ පනවගත්ත දෙයට සාපේක්ෂව. පැනවීමක් නැහැ කියලා කතා කරන්නේ පනවගත්ත දෙයට සාපේක්ෂව. එතකොට පැනවීමක් නැහැ කියලා කතා කරන්නත් බෑ. අනේක ඊතර වෙනවා කියලා කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ තේරුණා. අනිත් එකට අපි යමු කියලා හිතනවා මම. හොඳයි මම හිතන්නේ මේ ප්‍රශ්න ටික ගොඩාක් තියෙනවා. මම එකයි මේ ප්‍රශ්න ටික බලනකොටම ලොකු ප්‍රශ්න ටිකක් තියෙන්නේ. නෑ ඇත්තටම හොඳයි මේ කට්ටිය අහලා ඕනකමින් අහලා ඒ ටික කරලා තියෙන නිසා හරි වටිනවා. ඊළඟට අහනවා පටිච්චසමුප්පාද ධර්මයේ දැකීමේදී එනම් සත්‍ය ඥානීය ඇතිවීමේදී ජාතිපච්චයා ජරා මරණ කියන ධර්මතාවය ආයතනවලට දැකිය හැකිද නොහැකි වේ නම් කරුණාකර පැහැදිලි පහදා දෙන්න. ස්කන්ධ මරණය යන්න තවදුරටත් පැහැදිලි කර දෙන්න. මේක නම් අපිට ගොඩාක් කතා කරන්න කියන්නේ වැරදි. ඒ කියන්නේ එහෙම ආයතනවලට දැකිය හැකිද කියන එක ජාතිපච්ච ජරා මරණ ඒක සම්පූර්ණයෙන් වැරදි. මොකද ඒක අපට බලන්න බෑ. ඒ කාරණාව ගැන අපට බැලීමක් හෝ කිරීමක් කරන්න බෑ. ජාතිප්‍රත්‍යයෙන් ජරා මරණ කියන කාරණාවක් ආයතන ඔස්සේ සිදු වෙනවා කියන්නේ. එතකොට මේ නොහැකි කියන කාරණා. ඒ කියන්නේ දැන් අපි මේ තියෙන දේක සංසිද්ධියනේ බලන්න යන්නේ. තියෙන කාරණාවක සංසිද්ධිය බලන්න යනවා. තියෙන කාරණාවක සංසිද්ධිය බලන්න ගිහිල්ලා හරියන්නේ. මොකද අපිට ආයතන කියලා එකක් තියෙනවනේ. ආයතන කියලා එකක් තියෙනවා. මේ තියෙන ඒ කියන්නේ දැන් අපි පනවගෙන ඉවරනේ. ඒ කියන්නේ ආයතනේ බලන්නේ. අනිත් එක තමයි ස්කන්ධ මරණය කියන එක අපි පටලවා ගන්නවා. ස්කන්ධ මරණය කියන කාරණාව නෙමෙයි කියන්නේ. මරණය කියන විග්‍රහය කණ්ඩානම් බෙහෙදෝ කියලා විග්‍රහයක් තියෙනවා. ස්කන්ධ මරණය කියලා එකක් නැහැ. මේකේ පිළිවෙල බලන්න ඕනේ. මරණය කියන එකේ විග්‍රහය මොකද තියෙන්නේ? කණ්ඩානම් බෙහෙදෝ. ස්කන්ධ බිඳීම. ස්කන්ධ බිඳීම කියනවා මිසක්
ස්කන්ධයක් තිබිච්ච බව හෝ ස්කන්ධයක් නැති වෙන බව කතාවක් නැහැ. දැන් අර කලින් පැහැදිලි කරපු විදිහට ස්කන්ධ බෙදීමනේ කන්දානම් බෙහෙදෝ. ඒතර කන්දානම් බෙහෙදෝ කියන මිසක් මෙතන උපාදානස්කන්ධම් බෙහෙදෝ කියන්නේත් නැහැ. අන්න අනිත් කාරණාව. මෙතන උපාදානස්කන්ධ බෙහෙද කියන්නේත් නැහැ කන්දහනම් බෙහෙද. ඇයි උපාදානස්කන්ධ බෙහෙදෝ කියන කාරණාව කතා කරන තැනදී උපාදානස්කන්ධය කියන කාරණාව කතා කරන තැනදී මේ සක්කාය කියනා වූ නිර්වචනයක් කතා කරන්න පුළුවන්. උපාදානස්කන්ධය කියන කාරණාව කතා කරන තැනදී මේ සක්කාය කියනා වූ නිර්වචනයක් කතා කරන්න පුළුවන්. නැතුව නෙමෙයි. දැන් අපි මේ ස්කන්ධ මරණ කිය කතා කරන්නේ මොකද්ද? අපේ මේ සක්කාය කියන කාරණාව නැතිවීමක් කියලා යන්නේ. ස්කන්ධ මරණ කියලා එකක් නෑ. මරණය කියන එකේ ස්කන්ධ බිඳීම කියලා. ඒ ස්කන්ධ කතාව නෙමෙයි තියෙන්නේ ස්කන්ධ බිඳීම. ආයතන කතාව නෙමෙයි තියෙන්නේ ජාතිය කියන්නේ ආයතන පටිලාභය. ආයතන කියන එකට නෙමෙයි ජාතිය කියන එකට ආයතන විග්‍රහයක් නෑ. අපි පටලව ගන්න. බලන්න ජාතිය කියන කාරණා විග්‍රහ කළා නේද කියලා ආයතන කියන්නේ නෑ. ආයතන නම් පටිලාභය. අපි කැලි හලනවා. ජාතිය කියන එකට ස්කන්ධ කියලා නෑ. අපි පටලව ගන්නවා. කන්දානම් පාතු භාවය. බුදුරණවහන්සේ පොඩ්ඩක්වත් අඩු කරලා දේශනා කළා නෑ. එතකොට ජාතිය කියන එකට ස්කන්ධ කියලා පෙන්නලත් නෑ. ජාතිය කියන එකට ආයතන කියලා පෙන්නලත් නෑ. මරණය කියන එකට ස්කන්ධ කියලා පෙන්නලත් නෑ. මේ පෙන්නලා තියෙන්නේ මොකද්ද? ජාතිය කියන්නේ කන්දානම් පාතු භාවෝ ස්කන්ධ පහළ වීම ආයතනානම් පටිලාභෝ ආයතන පහ ප්‍රතිලාභ වීම ආයතන වලට නෙමෙයි ජාතිය කියන්නේ ආයතන ප්‍රතිලාභ වලට. ඒ කියන්නේ මොකද්ද මේ කියන්නේ? හට ගැනීම කියන නිර්වචනයක් ආයතන පටිලාභය. ස්කන්ධ පහළ වීම ස්කන්ධ බිඳීම ඔන්න ඔය ටිකනේ කතා කරන්නේ. ස්කන්ධ පහළ වීමක් ස්කන්ධ බිඳීම. මේ සිද්ධිය වෙන එකක් නෙමෙයි. දැන් අපි ගත්තොත් එහෙම මම ඔබට කිව්වේ ලෙඩ වෙනවා. ලෙඩ වෙනවා කියන සිද්ධිය. ලෙඩ වෙච්ච කෙනා හෝ ලෙඩ වුණාට පස්සේ කෙනා නෙමෙයි. දැන් අපට ස්කන්ධ කියන වචනේ අහනකොට අපට ස්කන්ධ ලැබීමක් නේද කතා කරන්නේ. ලැබිච්ච දේ නැතිවීමක් නේද කතා කරන්නේ. නැති වෙනවා කියලා නැති බවක් කියලා කතා කරන්නේ. එහෙම එකක් නෙමෙයි. අපි මේ ඉගෙන ගන්න රටාවේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ස්කන්ධ මරණය කියලා එකක් නෑ. මරණයේ යටතේ විග්‍රහ කරනවා කන්දානම් බෙහෙදෝ කියලා. ජාතිය කියන කාරණාව ස්කන්ධ කියලා එකක් නෑ. ආයතන කියලා එකක් නෑ. ආයතන ජාතියක් ස්කන්ධ ජාතියක් කියලා එකක් නෑ. ජාතිය කියන එක ඇත්ත විග්‍රහ කරනවා ආයතනානම් පටිලාභෝ කියලා. කන්දානම් පාතු භාවෝ කියලා. ඔන්න බලන්න බුදුරයන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ තනි කරම මහා ප්‍රඥාවෙන් යුක්තව ඊටාම කියන්නේ මේ ලෝකෙට දේශනා කරන්න බෑ කියලා නේ දේශනා කරන්නේ හිතලානේ. ඒ කියන්නේ එච්චර ප්‍රාතිහාරකින් දේශනා. එතකොට අපිට මේකේ හලන්න මොකක්වත් අයිතියක් නෑ. එකතු කරන්න අයිතියකුත් නෑ. එහෙම කරන්න කියන අවස්ථාව ප්‍රශ්නේ. එහෙනම් ඔන්න ස්කන්ධ මරණ කියලා එකක් නෑ. මරණය කියන කාරණාව යටතේ විග්‍රහ කරනවා කන්දානම් බෙහෙත. ඔකයි විග්‍රහය. එහෙනම් ස්කන්ධ බිඳීම කියන එක වන්න ඕන මිසක් ස්කන්ධයක් බිඳෙන්න කලින් එකයි බිඳුනට පස්සේ වෙන එකක් ලැබුණාට පස්සේ වෙන එකයි ඒකත් ඒ දෙකත් එක්ක කතා කරලා හරියන්නේ නැහැ. බේදෝ කියන කාරණා. ස්කන්ධ බේදෝ කන්දානම් බෙහෙදෝ කියන. අනික මෙතන උපාදානස්කන්ධ කියලාත් නැහැ. අන්න ඒකත් තේරුම් ගන්න බුදුරණවහන්සේට වරදින්නේ නැහැ. මෙතන උපාදානස්කන්ධ කියලාත් නැහැ. ඛණ්ඩ කියලායි තියෙන්නේ. ඊළඟට ආයතනේ පටිසමුප්පාද දකින්න බෑනේ. ආයතනේ කියලා කියනකොටම යමක් වෙලානේ. එහෙනම් පටිසමුප්පාද දැකීම කියන කාරණාවක් යෙදෙන්න බෑනේ. මොකද යෙදෙනවනම් ඊතර වීමක්නේ. ඉතින් ඒ කාරණාව කතා කරන්න බෑ. අපි දැන් ආයතන ඔස්සේ පටිසමුප්පාද දකින්න බෑ. ඒ සිද්ධිය මොකද්ද? මේ ලෝකයේ සිද්ධියක් අපි බලන්න යන්නේ. බුදුරණවහන්සේ ධර්මයේ ලෝකෝත්තරයි. අපි බලමුකෝ දැන් ආයතන වල දැන් ජාතිපච්ච ජරා මරණ කියන කාරණාව පෙන්වන්නේ මේ ඇතිකල්ලි මේ වී කියලා. හරි දැන් මේ ඇතිකල්ලි මේ වී කියන මේ පැහැදිලි කිරීම හරි බලන්න මේ ගන්න පුළුවන්ද කියලා. දෙකටම මේ කියලා කියන්නේ. ඒ මේ නෙමෙයි. දෙකම මේ. ජරා මරණ මේ වේදි ජාතිය ඒ වෙලා නේද? ජාතිය මේ වේදි ජරා මරණ ඒ වෙලා නේද? දැන් කො මේ වෙලා. කතා කරන්න බෑ. හරි ආයතන වල නම් වෙන්නේ අපි ආයතන කියන්නේ ආයතනයේ කියන කාරණාව එක්ක
දැකිය හැකිද කියන එකේදී අපි බලමු ආයතන කියන්නේ මොකක්ද කියලා. ආයතන කියන එක හොයන්න වෙනවා ඉස්සෙල්ලා. දැන් බලන්න කතා කරලා ඔයාලා බලන්න ඇහැ කියන්නේ මොකද්ද? මානසික ලෝකයකින් නැතුව අපි නාම රූපයෙන් කියලා දායි. ඒක මානසික ලෝකයෙන් මඤ්ඤණාවක් නේ. ඒක හිතලුවක්. ඊළඟට අපි ඇහැ කියලා මොකටද දාන්නේ? ඇහැ තුලින් මේක බලන්න යන්න හරි ඉස්සලා ඇහැ තුලින් බලන්න යන්න කලින් ඇහැ කියන කාරණාව මොකද්ද කියන එක හොයාගෙන ඉන්නවනේ ඇහැ තුලින් බලන්න. නැත්තම් අපි ඒක අපිට කියන්නේ කොහොමද ඇහැ තුලින් බලනවා. අපි නිකන් ওই කියවිල්ලක් විතරයි. එහෙනම් ඇහැ කියන කාරණාව අපිට හොයාගන්න විදියක් නැහැ. අපි මානසික ලෝකයකින් කල්පනා කරලා ඇහැ කියන්නේ නාම රූපයෙන් කියනවා හටගත්තේ. නැත්තම් ඇහැ කියන්නේ මේකට කියනවා. නැත්තම් තව එකකට කියන තව ඕක නැතුව එකක් කියනවා. කොහෙන් හරි ඒකට ලං කරනවා. ඉතින් ඒක නෙමෙයි. ඉතින් ඒ නිසා ඒ විදිහට කතා කරන්න බෑ. මේක සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. කාටවත් ප්‍රශ්නයක් තියෙනවද ඒක සම්බන්ධයෙන් අහන්න තවදුරටත්? මම හිතන්නේ ස්වාමීන් වහන්සේ ඇත්තටම ඒක අර ඊට කලින් ප්‍රශ්නේ කතා කරපු වෙලාවේ කට්ටියට තරමක් පැහැදිලි වුණා ඔය කියන කතාව ස්වාමීන් වහන්සේ. අපිට ඇත්තටම මේ අවස්ථාවේ ප්‍රශ්නේ ආවේ මේ ජරා මරණ පටිච්ච සමුප්පාදයේ ඇතුළත මේ ජරා මරණ ජරාව සහ මේ ජාතිය සහ මරණය කොහොමද අපි සම්බන්ධ කරගන්නේ කියලා. මම හිතන්නේ ඒක තමයි ස්වාමීන් වහන්සේ අපිට මේ ප්‍රශ්නේ ආවේ. හරි. ඊළඟට අහන්නේ ප්‍රශ්නය සලායතනවල යථා ස්වභාවය දකින විට ඇතිවන සිත පඤ්ඤාසද නැහැ. පඨම නිබ්බාන සූත්‍රයේ සඳහන් වෙන තදායතනං යනුවෙන් අදහස් කරන්නේ පඤ්ඤාසද නැහැ. සමහර අවස්ථාවලදී හත්වන ආයතනයක අදහන් වෙනවාද ඒත් මේමද නැහැ. එතකොට මම ඔක්කොම නෑනේ කිව්වේ. සලායතන යථාර්ථය දකින්නකොට ඇතිවන හිත. ඒ හිත මොන ප්‍රත්‍යයෙන් තියෙන්න ඕනද? දැන් හිතක් කතා කරන්න තියෙන්නේ මොකක් එක්කද? හිතක් කතා කරන්න තියෙන්නේ නාම රූප එක්කනේ. නාම රූප කතා කරන්න තියෙන්නේ මොකක් එක්කද? විඥානය. විඥාන කතා කරන්න තියෙන්නේ සංඛාරයක. සංඛාර කතා කරන්න තියෙන්නේ අවිද්‍යාව එක්ක. අපිට අවිද්‍යාව අද ගෞරවාන්විත දෙයක් බවට පත් වෙනවා. ඉංග්‍රීසි ඩික්ෂනරි එකෙන් බලනකොට අවිද්‍යාව කියන එකේ තේරුම මෝඩකම ගොංකම. අවිද්‍යාව කියන්නේ මුග්ධකම, මෝඩකම. ඒක තමයි ඒකේ වචන අර්ථය. මුග්ධකම, මෝඩකම. එතකොට සලායතන යථා ස්වභාවයේ දකින්නට ඇතිවට සිත මොකද්ද? මුග්ධකමක් නේ. සලායතන යථාර්ථය ඇති වෙන දකින්න විට ඇති වෙන සිතක් නේ. ඒතකොට සිත මොකක් එක්කද තියෙන්නේ? මුග්ධකමක් එක්ක. මෝඩකමක් එක්ක. ඉතින් ඒකට පඤ්ඤා කියන්න බෑනේ කොහොමද නේ? ඒකට පඤ්ඤා කියන්නේ මුග්ධකම කියන එකට පඤ්ඤා කියන්න බෑනේ. ඒක මුග්ධකම. ඒක මෝඩකම. ඉතින් එහෙම කියන්න බෑ. අර මේකෙදි වෙන්නේ ඇත්තටම අපට අර මේකේ තියෙන පරයය අපි හොඳට බලන්න නැතුණාම ප්‍රශ්නේ තියෙනවා. පඨම නිබ්බාන සදායතනං කියන කාරණාව හදාගෙන එනවනේ. දැන් මේක කරන්නේ මොකක් එක්කද? මේක ලෝකෙට කියලා දෙනවා. දැන් කියලා දීමට දැන් කෙනෙකුට කතා කරන්නේ නැතුව කියලා දෙන්න බෑනේ. අපිට දැන් කොහොමද කියලා දෙන්නේ? නිවීමක් ගැන කියලා දෙන්නේ කොහොමද? නිවීම කියලා දෙයක් නෑ මුකුත් නෑ කිසි දෙයක් නෑ. නැති දෙයකට යන්න කියලා දෙන්න එතකොට. එතකොට කියලා දෙන්න නැති දෙයකට යන්න. දැන් මේක කියලා දෙන්නේ කෙනෙකුට හිතන්නනේ. හිතීමට කියලා දෙන එක අත්‍යමික සදායතනං කියලා කියන්නේ. එහෙම නැතුව තියෙන තව එකක් නෙමෙයි. ඒක පඤ්ඤා කොහොමද දෙන්නේ? කොහොමත් නිවීම කියන කාරණාව නම් ඒ කියන එක සදායතනිය නිවීම කියන කාරණාව ඒදී මාර්ගයේ තියනවද නැත්නම් නිවිලද? නිවිලනේ. ඒතකොට නිවිල නම් මාර්ගයත් ඉක්මලා නේද? කතකරණීය කියන්නේ. දැන් ප්‍රඥාවයිති මාර්ගයටද නිවීමටද? ප්‍රඥාව සංකතයිද අසංකතයිද? ප්‍රඥාව කියන්නේ සංකතයක්. මාර්ගයේ සංකතයි. එතකොට දැන් ඒ සදායතනය කියලා කතා කරන කාරණාව
සංකතයක් වෙලානේ. නිවීම වෙලා නැහැ නේද? ප්‍රඥා එහෙනම් ඒක වෙන්නේ නැහැ. හත්වන ආයතනයක් ගැන නැහැ. මෙහෙම තියෙන්නේ. සත් මේ මොකද විඥානට්ටි 7 ඊළඟට ආයතන සත්තා වාසනා මේ වෙන වෙන පරියායවල. එහෙම නැතුව හත්වන ආයතනය කියලා විග්‍රහයක් නැහැ. එතකොට ඒ කියන්නේ මේ සලආයතන විග්‍රහයේදී ආයතන 6මයි විග්‍රහය. ඉතින් ප්‍රඥා හැ කියන එකට එහෙම සඳහනක් එහෙම අදහසක් නැහැ. ඒක ඇත්තටම මේ අපි අර මේ ලෝකයේ තුලම නිවනක් හොයන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ලෝකයේ තුලම තව දෙයක්. ලෝකයේ තුලම. දැන් ඒතකොට ඊතර වීම කෘත්‍යයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නේ ඒ තියලුම එව්වා නෑ. එහෙම එකක් නෙමෙයි. ඒකේ මොනවද දැනගන්න තියෙනවද? ස්වාමීන් වහන්සේ නෑ වගේ මට නම් තේරුණා අනිත් අයට ඒ ප්‍රශ්නයක් නෑ වගේ අපි අනිත් එකට යන්නේද ස්වාමීන් වහන්සේ. හරි අනිත් එක අහනවා. ඉමස්මින් සති ඉදං හෝති යනාදී වශයෙන් සඳහන් වන්නේ පටිච්ච සමුප්පාද න්‍යාය බව තේරුම් ගති. එසේම අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන වශයෙන් බුදුරන් වහන්සේ මේ පටිච්චසමුප්පාද න්‍යාය දුක ඇතිවන ආකාරය විස්තර කිරීමට යොදාගත් බව පෙනේ. එසේම පටිච්චසමුප්පාද න්‍යාය යොදාගත් වෙනත් අවස්ථා ඇතොත් උදාහරණ වශයෙන් පැහැදිලි කරලා දෙන්න. පටිච්චසමුප්පාද න්‍යාය කියන්නේ එකයි. ඒ තමයි දැන් ඒකේ තේරුම මොකද්ද? අසලා බලමු ඒකේ තේරුම. පටිච්ච කියන්නේ ප්‍රත්‍යයෙන්, සමුප්පාද කියන්නේ උපදිනවා. ප්‍රත්‍යයෙන් උපදිනවා. එච්චරයි. ප්‍රත්‍යයෙන් උපදිනවා කියලා කියන්නේ ප්‍රත්‍යයෙන් ඉපදිච්ච දේ කියන එකත් නෙවෙයි. ඉපදෙන්නට ප්‍රත්‍ය හේතු වෙනවා කියන එකත් නෙවෙයි. පටිච්චසමුප්පාද කියන්නේ මොකද්ද? ප්‍රත්‍යයෙන් උපදිනවා කියන එක. ප්‍රත්‍යයෙන් ඉපදිච්ච දේ කියන එකට කියනවා පටිච්ච සමුප්පාද ධම්ම කියලා. ඊළඟට ප්‍රත්‍යයෙන් ඉපදින්න හේතුව ඒකට ඇත්තටම අතම්මේ සූත්‍රයේ පැහැදිලි කරන මට මතක හැටියට හේතුට සුදිත්තෝ හෝතු කියලා. හේතු සමුප්පන්නාට ධම්මා. එතකොට ඒක හේතු. පටිච්චසමුප්පාදේ කියන එක නෙමෙයි. අපි මේ කරුණ දෙකක් ඉගෙන ගන්නකොට පටිච්චසමුප්පාදේ කියන එක අපිට මේ දෙකට ලං වීමට පටිච්චසමුප්පාදේ කියන්නේ නැහැ. පටිච්චසමුප්පාදේ කියන්නේ ඒක නෙමෙයි. ප්‍රත්‍යයෙන් ඉපදීමට. ඒක විස්තරයක් තියෙනවා. ප්‍රත්‍යයෙන් ඉපදීම. මොකක්ද මේ විස්තරය? ඉමස්මින් සති ඉදං හෝති. ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති. ඔන්න ඔක හරි. මේ ඇති කල්ලි මේ වෙයි. මේ උපදින කල්ලි මේ උපදී. දැන් මේ ඇති කල්ලි මේ වෙයි කියන එකනේ. මේ ඇති දැන් මෙතනදී අර දෙපැත්තකට ලං වෙන්න ඉඩක් දීලා නැහැ. මොකද මේ ඇති කල්ලි මේ වෙයි. ඒ කියන්නේ අවිද්‍යාව ඇති කල්ලි සංකාර වෙයි. හැබැයි අවිද්‍යාව ඇති කල්ලි සංකාර වෙයි කියනකොට අවිද්‍යාව හෝ සංඛාර හෝ ගැන නෙමෙයි මේ කියන්නේ. අවිද්‍යාව හෝ සංඛාර ගැන කතා කරනවා ඒවට කියන්නේ පටිච්චසමුප්පාද ධර්ම කියලා. අවිද්‍යාව ඇති කල්ලි සංඛාර ඇති කියලා කියන්නේ පටිච්චසමුප්පාද. හැබැයි අවිද්‍යාව ගැන සංඛාර ගැන නෙමෙයි කතා කරන්නේ. ඇති කල්ලි බව අන්න ප්‍රත්‍යයෙන් උපදින බව. ඉතින් ඒ පටිච්චසමුප්පාදය කියන්නේ බුදුරණවහන්සේ පෙන්වන්නේ එච්චරයි. හැබැයි ප්‍රත්‍යයෙන් උපදින බව ලෝකෙට කතා කරන්න පුළුවන් මොන හරි විග්‍රහයක්. දැන් අපිට කතා කරන්න පුළුවන් ලී නිසා මේ පුටුවක් හැදිලා තියෙනවා. යකඩ නිසා මේ අපිටම මේ මොන හරි යකඩ උපකරණයක් හැදිලා තියෙනවා. ප්ලාස්ටික් නිසා මේසයක් හැදිලා තියෙනවා. මැටි නිසා ටයිල් හැදිලා තියෙනවා. කෝප්ප හැදිලා තියෙනවා. මේකත් ප්‍රත්‍යයෙන් ඉපදීමක් තමයි. ප්‍රත්‍යයෙන් ඉපදීමක් කියන්නේ ප්‍රත්‍යයෙන් ඉපද දෙයක්. අපි ප්‍රත්‍යයෙන් ඉපදීම කියන එකත් මානසික කල්පනාවකට නේ ගිහින් තියෙන්නේ. ලෝකේ හැම එකක්ම මඤ්ඤණාවක් එක්කනේ තියෙන්නේ. ඒක යවකලාප සූත්‍රයේ පැහැදිලි වෙනවා. මඤ්ඤණා. කොහොමද මඤ්ඤණා? ඒතකොට ලෝකේ අපි හිතනකොට මඤ්ඤණා. ඉතින් මේ ලෝකයේ පටිච්චසමුප්පාදය කියලා කතා කරන තැන තියෙන්නේ මඤ්ඤණාවන්නේ කොහොමද? ඉතින් මේ මඤ්ඤණාවෙක් ගතට පස්සේ කාරණාව හරි. හැබැයි ඔතනින්මයි බුදුරණවහන්සේ වැරද්ද පෙන්නන්නේ. මේ පටිච්චසමුප්පාදය කියන කාරණාව ප්‍රත්‍යයෙන් ඉපදීම කියන එක. ඉපදීම කියන ප්‍රත්‍යයෙන් ඉපදීම. ඉපදිච්ච දේ නෙමෙයි, ප්‍රත්‍යයක් නෙමෙයි. ප්‍රත්‍යයෙන් ඉපදීම. ඔන්නෝකට බුදුරණවහන්සේ න්‍යාය පෙන්නනවා ආර්ය න්‍යාය. ඉමස්මින් සති ඉදං හෝති. ඉමස් උප්පාදේ ඉදං උප්පජ්ජති කියන. ඉතින් ඒක නිසා වෙන අවස්ථා පටිච්චසමුප්පාදය කියලා වෙන බුදුරණවහන්සේ විග්‍රහ නැහැ. ඕකයි විග්‍රහය.
එතකොට ඒක තමයි අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන. ඒ කියන්නේ මේ ප්‍රත්‍ය දෙක මේ කාරණාව එකයි. මේ ඇතිකල්ලි මේ වෙයි කියලා. ඒ කියන්නේ වෙන් වශයෙන් මේ පෙන්වන්නේ කරුණු කීපයක්. අවිජ්ජා පත්‍ය සංඛාර කියන්නේ අන්න පටිච්චසමුප්පාදයි. සංඛාර පත්‍ය විඥාන පටිච්චසමුප්පාදයි. ඒ කියන්නේ වෙන් වශයෙන් පෙන්නන. ඉතින් මේ ඊළඟට පෙන්නනවා ජාතිපච්ච ජරා මරණං ශෝක පරිදි දුක්ඛ දෝමනස්ස උපායාසෝ. මෙන්න මේකට කියනවා දුක්ඛඛන්‍தோ. මේ දුකෙහි සම්පූර්ණ අර විග්‍රහය. එතකොට ඒ කාරණා එක පැහැදිලි කරගන්න. ඉතින් ඒක නිසා වෙන පටිච්චසමුප්පාදයේ පිළිබඳ විග්‍රහයක් නැහැ. පටිච්චසමුප්පාද කියන්නේ ඒක. එතකොට ඒකේදී අර ආරණ්‍යයක අපි බලන්නට ඕන. ඒකේ තේරුම් ගන්න මොන හරි අහන්න තියෙනවද? අවසරයි ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම දැන් සිදුහත් බුදුහාමුදුරුවෝ කියන්නේ අනබිසාමය කාලේදී සාමාන්‍යයෙන් අර ಜಾති ඇති වෙන්නේ මේ කියන්නේ ජරා මරණ ඇති වෙන්නේ කොහොමද කියලා ඒක මේ දිගටම කතා කරානේ. එතකොට ඒක ඇත්තටම මේ න්‍යාය නෙවෙයිද එතන කතා කරලා තියෙන්නේ නැත්නම් එතකොට දැන් බුදුහාමුදුරුවෝ බුදු වෙනකොට නෙවෙයිද මේ ඉමස්මින් සති ඉදන් හොදි යන කියන න්‍යාය අවබෝධ වුනේ? බුදු වීම නෙමෙයි. එකක් අපි තව පොඩ්ඩක් බලමු. ඒක බුදු වීම කියන කාරණාව කතා කරන්නේ එක නෙමෙයි ධර්ම අවබෝධය. ඒ කියන්නේ සත්‍ය දර්ශනය වෙන එකක් නෙමෙයි. එතකොට එතන කතා කරන්නේ දැන් මෙතන අහලා තියෙන්නේ 12 ආකාරයේ අර කරුණු අඩු වැඩි එක. එතකොට ඒකටනේ පටිච්චසමුප්පාද කියන්නේ ඒකට නෙමෙයි. ඒ කියන්නේ අර දැන් එක තැනක තියෙනවා නාම රූප විතරයි විඤ්ඤාණ පුරුදක් ඒ අංග ටික ඊට අදාළව කතා කරන එක. පටිච්චසමුප්පාදය කියලා කියන්නේ ඒකට නෙමෙයි. බුදුරණවහන්සේ බෝධිසත්වෝ ඉමසන්නේ මම ලෙඩ වෙන්නේ කොහොමද, වයසට යන්නේ කොහොමද, මම මැරෙන්නේ කොහොමද කියන එක නෙමෙයි. මගේ අත්දැකීමක් එක නෙමෙයි හොයන්නේ. මොකද්ද හොයන්න පටන් ගන්න? මේ සත්වයෝ ලෙඩ වෙනවා, වයසට යනවා, මැරෙනවා. ඇයි? ලෙඩ වෙච්ච සත්‍යයක් ඇති වෙලා ඉන්නේ ඇයි කියලා එක නෙමෙයි. මම ලෙඩ වෙන්නේ ඇයි කියන එකත් නෙමෙයි. එතන බලන්නේ මොකක් එක්කද? මේ සත්වයෝ කියන්නේ මේ ලෝකයේ ලෙඩවීම, වයසට යාම, මරණයටපත්. මේකට මොකද්ද හේතුව? දැන් අපට ලෙඩ වෙච්ච මගේ හරි ලෙඩ වෙච්ච වෙන කෙනෙක්ගේ හරි අපි මේ ධර්මතාවයක් කියන එක නැතුව අපි බලන්නේ කෙනෙක් හා සම්බන්ධ කරලානේ. බෝධිසත්වය එහෙම බලලා නැහැ. බෝධිසත්වය බලලා තියෙන්නේ කෙනෙක් හා සම්බන්ධ කරලා නෙමෙයි. කියන්නේ තමන්ගේ අත්දැකීම කියන එකත් එක්ක නෙමෙයි මේ සිද්ධියත් එක්ක. ලෙඩවීම, වයසට යෑම, මරණයටපත් වීම මෙන්න මේ කාරණාව. ඇයි මේක වෙන්නේ? අන්න ಜಾති ඇති කල්ලි. එතකොට මේ දැන් ඒක දැන් ඥානයක්නේ. ඒක ඥානයක්. අපි ඒක ඥානීය කියන කාරණාව කෙනෙක්ගේ ඉපදිච්ච නිසා කියලා ගත්තොත් කෙනෙක් ಜಾතියටපත් වීම නෑ. එහෙම නෑ. ಜಾතියක් හෝ සති ජරා මරණං හෝති. කෙනෙක් ඉපදිච්ච නිසා කියන එක නෙමෙයි. මෙන්න මේ කාරණාව. ඒ කියන්නේ මේ පටිච්චසමුප්පාද දර්ශනය. අපිට මේ කරුණු ටික අහි බලන්න යනකොට අපි අර හැම වෙලෙම කෙනෙක් අවස්ථාවක් දෙයක් ලං කර ගන්නවා. එහෙම ලං කර ගැනීමක් නෙමෙයි. එතකොට දැන් මේ විදිහට බුදුරන් වහන්සේ මේ හොයන්න යන්නේ. ඒ කියන්නේ සමුදේ පැත්ත, සමුදයයි හට ගැනීම කියන එක. හොයන්න යන්නේ හිතලා බලන්නකො මෙහෙම. බෝධිසත්වයෝ ඔය විදිහට නම් කරගෙන Tamanට හම්බෙච්ච කාරණාවක් එක ඔය ටික හොයාගෙන ලේබල් කරගෙන ඉන්නවනම් ඇයි බුදුරජාණන් වහන්සේ මන්දොස් සාහිත්‍යයක් ඇති වෙන්නේ? ධර්ම දේශනා කරන්නයි දැන් හිතපු ටික තියෙනවනේ කියන්න පුළුවන්. ඊළඟට ඔය විදිහටම බුදුරජාණන් වහන්සේ වෙනම දේශනා තුළ පැහැදිලි කරලා තියෙනවා බෝධිසත්ව කාලේ පඨවි ආපෝ තේජෝ වායෝ ගැන මම මේකේ ආස්වාදයේ ආදීන නිසා යථාර්ථ දකින්නද බුදු වුණා කියලා කිව්වේ නෑ කියලා. ඊළඟට වේදනාවන් ගැන, පංච උපාදානස්කන්ධ ගැන හැම එකක් එක්කම පැහැදිලි කරනවා. එතකොට දැන් මෙතනදී අර මේ මොකක් එක්කද මේ මක පරිලාපල තියෙන්නේ? ඒ ඉතින් ගොඩක් જાති තියෙනවා. එකක් නෙමෙයි. එහෙනම් එකක් ලැබලා එක වෙලාවක වුණ මගපල් ලැබුණා. අනිත් වෙලාවේ තව එකක් කියන්නේ අපිට බෝධිසත්වය සෝතාපන්න වෙලා තියෙනවා 100 සැරයක් විතර. ඇයි දැන් පටිච්චසමුප්පාදයෙන් සෝතාපන්න වෙලා
පංචපාස්කන්ධ වලින් සෝතාපන්න වෙලා ආය ආයතන වලින් සෝතාපන්න වෙලා ආය ධාතු වලින් සෝතාපන්න වෙලා තව ඒ වගේ ඒ කියන්නේ ගොඩාක් ඒ වගේ සෝතාපන්න. ඉන්ද්‍රිය ධර්ම ගැනත් ඔක කියනවා. ඉන්ද්‍රිය ධර්ම වලින් සෝතාපන්න වෙලා ඒ එක එක ඒවා දැකලා සෝතාපන්න. ඒක සෝතාපන්න දහස් වතාවක් විතර වෙලා. දැන් මේව වචන හැටියට ගැළපිල්ලක් එක්ක බෝධිසත්වයාගේ ජීවිතේ යෙදීමක කෘත්‍යයක් වෙලා තියෙනවනම් ආයේ බෝධිසත්වයන්ට මේක කොහොමද කියන්නේ කියලා මේ කාරණා කොහොමද කියන්නේ කියලා හිතෙන්න අවශ්‍යතාවයක් නැහැ මේක කියන්න ඉදිරිපත් වෙන්නේ. අර වචන ටිකත් එක්ක ආවන. අපි ඒකේ පෙන්නපු කාරණාව අපි බලන්න යන්නේ අර මේ සිද්ධාර්ථ කුමාරයා ගිහි ගෙදර අතහැරුවානේ. ඔන්න ඔය ටිකෙන් අර පටිච්චසමුප්පාද න්‍යාය බලන්න යන්නේ. කියන්නේ ගිහි ගෙදර අතහැරියන්නේ මේ ලෙඩ වෙන එක, වයසට යන එක, මරණ එක ප්‍රශ්නයක් කියලා. ඒකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා. ඒ කාරණාව අපේ සිද්ධාර්ථ කුමාරයාට නෙමෙයි මේ විපස්සී බුදුරන් වහන්සේ ගත්තට පස්සේ විපස්සී බෝධිසත්වයන්ට මේ වාහනේ එලවන් ගිය රියදුරා තමයි කියලා දුන්නේ. මොකද්ද කියලා දුන්නේ? මේ උපං සත්‍යෝ ලෙඩ වෙනවා, වයසට යනවා, මරනවා එකකින් බේරෙන්න විදිහක් නැහැ. ඒ නිසා තමයි අර සමනත්වයකට ගිහිල්ලා මේකෙන් බේරෙන්නයි මේ යන්නේ. දැන් එතකොට බෝධිසත්වයෝ ඒ වනපදේ ඇහුවේ කාගෙන්ද? හතාචාර්යයාගෙන්. හතාචාර්ය කිව්ව නිසා අවබෝධ කරගෙන තියෙනවා. ඒතර ඕකනම් බුදුරන් වහන්සේ අවබෝධ කරගත්තේ. එහෙනම් බුදුරන් වහන්සේට සම්බුදුයි කියන්න බෑ. හතාචාර්ය සම්බුදු වෙලා තියෙනවා. සම්බුදුයි කියන්න බෑ. හතාචාර්යත් කොට අර ඒ ඉතින් ගොඩක් කට්ටිය ඉන්නවනේ. ඒ හතාචාර්යයෙන් අහලානේ බෝධිසත්වයෝ මේ ගිහි ගියත් හරියි. එතකොට එහෙනම් ඒ දැන් අපි ඔන්න ඔය සිද්ධි දාමයට අපි අර බුදුරන් වහන්සේ මේ ලෝකේ කතා කරන්න කියන්නේ ලෝකයාට මේ කියලා දෙන්න ගම්භීර වූ මේ ධර්මයේ අපි ඔන්න ඔතෙන් ලඝු කරනවා. ඔන්න ඔකයි වැඩේ තියෙන්නේ. ඒක බෝධිසත්වයෝ ගිහිගේ අතහරින්න හේතු කාරණා වෙච්ච දෙයක්. බෝධිසත්වයෝ. ඒක කියලා දෙන්නේ හතාචාර්යයා. ඒක හතාචාර්යයා බෝධිසත්වයන්ට වඩා බුදුරන් වහන්සේට වඩා ඉහළ බුදු කෙනෙක් වෙන්නට ඕන. අය එච්චර දෙයක් කියලා දෙන්නේ. එතකොට එහෙනම් එතනදී අපට හිතන්න පැති ගොඩාක් තියෙනවා. මහා පදාන සූත්‍රයේ පැහැදිලි කරන කාරණා ටික ඒක බුදු වෙලානේ පැහැදිලි කරන්නේ. බුදු වෙන කලින් පැහැදිලි කරේ නේ. මෙන්න මෙහෙම මම මෙහෙම හිතුවා කියලා. බුදු වෙලත් කියලා දෙනකොට පැහැදිලි කරන්නේ. ඒ කාරණා. ඉතින් ඒක නිසා ඇත්තටම මේ පැති අපි ගොඩාක් හිතන්න ඕන කරුණු ගොඩාක් තියෙනවා. නැත්තම් අපි යම් යම් අර ලෝකයේ තියෙන කරුණු එක තියෙන ජරා මරණයෙන් අයින් වෙන්න අපි දඟලන්නේ. තියෙන ලෙඩවීමෙන් අයින් වෙන්න අපි දඟලන්නේ. ඒ කියන්නේ අරක හරි, ඒකෙන් අයින් වීමත් හරි. අනේ අරක වැරදි වූ දෙයක් තියෙනවා. අපි හරි දෙයට යමු වෙනවා. කොහෙන් ගියත් ආත්මවාදයක්. භාග්‍යවතුන් වහන්සේ පෙන්වන ධර්මයේ තියෙන්නේ මොකක් එක්කද? සක්කාය නිරෝධයක් එක්ක. ඒ කියන්නේ දැන් මෙතනදී වෙන කාරණා මොකද වෙන්නේ? වැරදි වෙච්ච බවක් ලැබීම. අන්න ඒක වෙන්න මේම වැරදි. ඉතින් ඒක නිසා ඇත්තටම මේ දැන් මෙතනදී සහල්ලාවට ඇහුවේ අර අනික් කරුණ කියන අවිජ්ජාපච්චය ඒ අංග 12 නැතුව වෙන වෙන අවස්ථා ගැන නම් ඒ ගැන තියෙනවා ගොඩක්. නලකලාප සූත්‍රයේ තියෙනවා, ওই මහා පදාන සූත්‍රයේ තියෙනවා. ඊළඟට ආයෙ ගත්තට පස්සේ ඔය ඔකක්වත් නැතුව මේ පාරලීක සූත්‍රය තාම පොඩ්ඩක් තියෙනවා. තව දේශනාවල තව ඊට වඩා පොඩ්ඩක් තියෙනවා. ඉතින් එක එක වගේ එක එක විදියට තියෙනවා. ඒක මේ දැන් අපි අර මේ අපි සිද්ධාන්තයක් හැටියට මේ අර අංග 12ක් ඉගෙන ගැනීමේ තියෙන අවුලක් නේ තියෙන්නේ. පටිසමුප්පාද ධර්මයේ කියලා ඊතර වීම කියන එක නැතුව අපි අර ඉගෙනගත්ත කාරණාව ජීවිතයට ගලපලා ජීවිතයේ සිද්ධාන්තයකින් ගලපන්න යනවා. ඒක කරන්න බෑ. මොකද මේක ඊතරවන ධර්මයක්. ඊතරවන ධර්මයේ මේ ප්‍රත්‍යක්ෂ විතරයි බලන්න තියෙන්නේ. පටිසමුප්පාද ධර්ම ඊමස්මින් සතේ ඉදං හෝති කියන මෙන්න මේ ප්‍රත්‍ය එක මේ උපදින විදිය. අංග 12ක් හෝ අංග 9ක් හෝ අංග 8ක් 7ක් හෝ ඊළඟට අංග 4ක් 5 ඒක නෙමෙයි. ඒ කිසි දෙයක් අයිතියක් නෑ බලන්න. මොකද ඒ සියලුම දේ ඒ කෙනාට අදාළ විදිහට බුදුරන් වහන්සේ පෙන්නපු කරුණු මොකද ඒ හිතීමේ ක්‍රමයක් එක්ක. ඉතින් ඒ නිසා එතනදී පෙන්නන්නේ මහා පදාන මහා නිදාන මේ මහා පදාන සූත්‍රයේදී ප්‍රතිපදාව තමයි. හැබැයි ඒක බුදු වෙලයි කියන්නේ.
බුදු වෙලා කියන්නේ බුදු වෙලා ධර්මයේ දේශනා කරද්දි කියන්නේ. එතකොට ඒ වචන ඒ විදිහට බුදුරයන් වහන්සේටයි කියන්න පුළුවන් වුණේ. බෝධිසත්වයන්ට නෙමෙයි. නැත්තම් බෝධිසත්වයන්ට තියෙනවා බුදුබණ කීමේ හැකියාව. නේ? ඒ කියන්නේ දැන් ඊට පපරේන සමයේනේ මේ සම්බුදු වෙලා තියෙන්නේ. ඒ මහා ප්‍රධාන සූත්‍රය පැහැදිලි කරන. ඒ කියන්නේ ධම්මචක්කව උපදිනවා. ධම්මචක්ක බුදුර කියන්නේ සෝතාපන්නයිනේ. බුදු නෑනේ. සෝතාපන්නයි. බුදු වෙලා නෑ. එතකොට බුදු නොවිච්ච කෙනෙකුට ඥානියක් තියෙනවා. මොකද්ද? පටිච්චසමුපාදය පිළිබඳව මේවා කියලා දෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ කියන්නේ බුදු කෙනෙක් ඕනේ නැහැ එහෙනම්. ඕක කියලා දෙන්නේ බුදු කෙනෙක්. ඒ වචන ටික ගලපලා. අපි අර වචන ටික කියන කාරණාව ඒ සිද්ධිය දැන් මේක ඊතර වීම එකක් නේ. ඊතර වීම මාර්ග කෘත්‍යයක් නේ. අපි ඊතර වීමේ මාර්ග කෘත්‍ය කියන එක සෝතාපන්න වෙච්ච කෙනෙකු තුල ලැබෙන දෙයක් හැටියට දාගන්න. ඒක වැරදි. එහෙම දාගන්න බෑ. ඔය සෝතාපන්න කෙනෙක් තුල ලැබෙන දෙයක් වෙනවා කියනවා. සෝතාපන්න කෙනෙක් කියද්දිම ලෝකෙනේ. සෝතාපන්න කෙනෙක් රහතන් වහන්සේත් කියන්නේ ලෝකේ. මාර්ගය කියලා කියන්නේ ඊතරීම වැඩ පිළිවෙල. දැන් අපට රහතන් වහන්සේ අපි නම් කරන්නේ ලෝකේ ඉන්න කෙනෙක්නේ. එතකොට සෝතාපන්න කෙනා නම් කරන්නේ ලෝකේ ඉන්න කෙනෙක්. ලෝකේ ඉන්න කෙනෙක් නම් කරද්දී ලෝකේ සිද්ධියක් කතා කරන්නේ. ධර්මයේ කතා කරද්දී ධර්ම ප්‍රතිපදාවක් කතා කරන්නේ. දැන් ධර්මයේ කතා කරන කාරණාවේදී අපි ලෝකේ ඉන්න කෙනෙක් එක්ක කතා කරන්න බෑ. එතකොට එහෙනම් සෝතාපන්නක ධම්මැස ඇති වෙච්ච සමුදයෝති නිරෝධෝති කියලා ඥානිය ඇති වෙච්ච තැනදී හිටියා වූ බෝධිසත්වයන්ට ඊතර වීමේ ඥානිය ඇති වුණා කියන්න බෑ. එතකොට හිටියා වූ කෙනෙක්ට ඊතර වීමේ ඥානිය ඇති වුණා කියන්නේ කොහොමද? එතනම ඉන්නවා කියලා ගිහිල්ලා ඉවරනේ. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදය කියන මේ කාරණාව බුදු නොවීම කතා කරන්න පුළුවන් වෙලා. එතකොට බුදු කෙනෙක් ලෝකේ අවශ්‍යතාවයක් නැති වෙලා යනවා. ඒක පැහැදිලි කරේ බුදුරජාණන් වහන්සේ. මෙහෙමයි උනේ. ඒතකොට මේක අයිති කාටද? ඒක අයිති බෝධිසත්වයන් සිද්ධියට නෙමෙයි. ඒ විග්‍රහය අයිති බුදුරජාණන් වහන්සේට. ඒ විග්‍රහය අයිති බුදුරජාණන් වහන්සේට. සිද්ධාර්ථ කුමාරයාට නෙමෙයි. අවබෝධය කියන කාරණාවේදී ඊතර වීමේ පරයයක් ඥානියක් ආව එක සිද්ධාර්ථ කුමාරයාට ආව නෙමෙයි ඒක ප්‍රතිපදාවනේ. අපි අර ප්‍රතිපදාවට සිද්ධාර්ථ කුමාරයා ගාව ගන්න යනවා. ඒක වැරදි. එතකොට බුදුරජාන් වහන්සේ කියලා කියන්නේ සිද්ධාර්ථ කුමාරයා කියන එකට නෙමෙයි. බුදුරජාන් වහන්සේ කියන්නේ ඊතර වීමේ ඊතර වුණා මග්ගඤ්ඤෝ වුණා. ඒ කියන්නේ මාර්ගයේ පැද්දවීමේ දක්ෂතාවය තියෙන බුදුරජාන් වහන්සේට මිසක් බෝධිසත්වයන්ට නෙමෙයි. ඉතින් ඒක අපිට ඇත්තට මේ පරියායන් ගැන ගොඩාක් කතා කරන්න ඕනේ දේවල්. ඒවා ගැන ගොඩාක් මම හිතන්නේ අපි මේ දවස්වලත් අපි ගොඩක් කතා කරා ඒ ගැන. නැත්නම් අපි ওই දෙක පටලවා ගන්නවා ඒ සිද්ධි දෙක. ඉතින් ඒ නිසා ප්‍රතිපදාව මාර්ග කෘත්‍ය කතා කරන එක විදියක්. ඉන්න කෙනෙක් කතා කරන එක තව විදියක්. මේ දෙක අපි දෙවිදිහට කතා කරන්නට ඕන. තව තියෙනවද? තව කාටවත් තියෙනවද මේ ප්‍රශ්න තියෙනවා නම් මේ අන්මියුට් කරලා කතා කරන්න නැත්නම් අපි ස්වාමීන් වහන්සේට කියමු ඉල්ලීමක් කරමු ඊළඟ ප්‍රශ්නෙට යන්න කියලා. හොඳයි ස්වාමීන් වහන්සේ අපි ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟට අහන්නේ මැටි සහ කෝපය උදාහරණයේදී කතා කරන්නේ පවතින ලෝකයේ ස්වභාවය නේද? එය පටිච්චසමුප්පාද ධර්මයේ නොවේ නේද? කරුණාකර පැහැදිලි කර දෙන්න. මේවයි මම එක උදාහරණයක් පෙන්නුවේ. උදාහරණයේ පෙන්නුවේ දැන් මැටි කියන මේක මේ ලෝකයේ විග්‍රහයේදීත් යෙදෙන්නේ නැහැ කියන එක පෙන්වන්න. ලෝකයේ විග්‍රහයේදීත් ඒ කතාව යෙදෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ ඔන්න මැටි දානවා අනිත් පැත්තෙන් කෝප්ප එනවා. දැන් අපිට පැත්තකින් ඉඳලා බලන්න පුළුවන් මැටි දාන එකයි කෝප්ප එන එකයි. හැබැයි කෝප්පයට හේතු වෙච්ච මැටි අපට පේනවද? ඒ කියන්නේ කෝප්පයට හේතු වෙච්ච මැටි නිසා කෝප්ප එන එක හරියි. අපිට දැන් දෙකම මැද ඉඳලා පේනවා. මැටි
පැත්ත දාන එකක් පේනවා කෝපය වෙන පැත්තක් පේනවා. අපට පේනවද කෝපයට හේතු වෙච්ච මැටි ටික තියෙනවනේ ඒ කෝපයට. දැන් ඒ කෝපයට හේතු වෙච්ච මැටි පේනුණා නම් කෝපේ පේන්නේ නැහැ. මැටි ටික පේනදී කෝපේ පේන්නේ නැහැ. කෝපේ පේනදී මැටි ටික පේන්නේ නැහැ. හැබැයි කෝපේ හැදුනේ මැටි නිසා. හැබැයි ඒ කෝපයට හේතු වෙච්ච මැටි ටික කෝ? කලින් වෙන කෝපයකට දාන මැටි ටික අපිට පේන්නේ මැෂින් එකට දානකොට. ඒ කෝප් මැටි ටික පේන්නේ නැහැ. එතකොට අපි කොහොමද මේ මැටි නිසා මේ කෝප්පේ කියන්නේ? අපිට මැෂින් එකේ මැටි දානවත් පේනවා කෝප්පයක් එනවත් පේනවා. අපි කොහොමද කියන්නේ මේ මැටි නිසා මේ කෝප්පේ කියලා? දෙකම පේනවා කියලා හිතන්න. කියන්න බෑනේ. ඇයි මේ මැටි නිසා නෙමෙයි මේ කෝප්පේ තියෙන්නේ? කලින් දාපු මැටි නිසා. ඒක කලින් දාපු මැටි දානකොට මේ මැටි නිසා කෝප්පේ වෙන්නේ නැහැ. ඇයි? ඒතකොට වෙන කෝප්පයක් තියෙන මේ පැත්තේ. මේ මැටි නිසා මේ කෝප්ප වෙනවා කියන එක කොහොමද ගන්නෙ? මොනවා හරි ක්‍රමයකට බලන්න මේ මැටි නිසා මේ කෝප්ප වෙනවා ගන්න පුළුවන්ද කියලා? ගන්න බෑ. කෝප්පේ වෙනකොට මැටි කතාව නෑ, මැටි වෙනකොට කෝප්පේ කතාව නෑ. කෝප්පේ වෙද්දි මැටි කතාව නෑ, මැටි වෙනකොට කෝප්පේ කතාව නෑ. ওই දෙක කවදාවත් සම්බන්ධ වෙන්නේ නෑ. එතකොට ඔය ඒ ලෝකයේ තියෙන කාරණාව එක්ක බලනකොටත් ඒකට ඉඩක් හෙදිලා නැහැ. ඒ කියන්නේ බුදුරන් වහන්සේ පෙන්නපු අනික ඒ කාරණාව හරියනේ මැටි නිසානේ කෝප්පේ තියෙන්නේ. නමුත් සිද්ධිය කියන කාරණාව එක්ක අපට වෙන විදිහ බලන්න පුළුවන්. දැන් පටිසමුප්පාද කියන්නේ ප්‍රත්‍යයෙන් උපදින එකනේ. දැන් අපි මැෂින් එක දිහා බලන්නේ මොකද්ද? කෝප්පේ හැදෙන විදිහනේ. නැත්නම් අපිට වෙන තැනක මැටි බලන්න පුළුවන්, තව තැනක කෝපේ බලන්න පුළුවන්. අපි බලන්නේ මැෂින් එක දිහා බලන්නේ හැදෙන විදියනේ. මැටි නිසා කෝපය කියලා. ඉතින් ওই දෙක වෙන හැටි කොහොමද පේන්නේ? ඒ දෙක වෙන හැටි පේන්නේ නැහැ නේ. මැටි දාන එකයි කෝපය ලැබෙන්නේ. මොකද ඒ දෙකනේ සිද්ධියේ පේන්න තියෙන ටික තියෙන්නේ. ඔය ටික පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ කරුණු එක්කත් ඒක කතා කරන්න බෑ. ඒ කරුණු එක්ක කතා කරන්න බැරි තැන ඉතින් බුදුරණවහන්සේ මේ පෙන්නපු කාරණාව මේ ලෝකයට ගෝචර වෙන්නේ නැහැ කියන එක පෙන්වන්නයි මම මේ කාරණාවේ කතා කරේ. ඉතින් ඒක ගැන තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. කාටවත් ප්‍රශ්නයක් තියෙනවද? ස්වාමීන් වහන්සේ අපි ඊළඟ ප්‍රශ්නෙට යමු නේද? ඊළඟට අහනවා පටිච්චසමුප්පාද ධර්මය කාලය හා සම්බන්ධයක් නැති බව තවදුරටත් පැහැදිලි කර දෙන්න. බුදුරණවහන්සේගේ ධර්මයේම අකාලිකයි. බුදුරණවහන්සේගේ දැන් පටිච්චසමුප්පාදය කියන කාරණාව අකාලිකයි නම් මේ බුදුරණවහන්සේගේ ධර්මයක් නම් බුදුරණවහන්සේගේ ධර්මයත් අකාලිකයි නම් ඉතින් ඒ ටිකෙන් අපට ලොකුවට හිතන්න ඕනේ නැහැ. බුදුරණවහන්සේගේ ධර්මයත් අකාලිකයි. අකාලික කියන තේරුම මොකක්ද දන්නවද? කාලික කියන එක. කාලයක් නැහැ කියන එක. කාලික බවක් කාලික යෙදීමක් නැහැ කියන එක. කාලික යෙදීමක් නැහැ. කාලික බවක් ඉස්මතු වෙන්නේ නැහැ. එතකොට ධර්මයත් එහෙමනම් පටිච්චසමුප්පාදය බුදුරණවහන්සේගේ ධර්මයක් නා. කොහොමද ඉතින් කාලය සම්බන්ධ කතාවක් දෙන්න බෑ. ඒතර පටිච්චසමුප්පාදය කියන කාරණාවේදී ඇත්තටම මම හිතන්නේ අපි මේ ගොඩක් විග්‍රහ කරා මොනවද මේ ඥානවත්තු සූත්‍රයේ සම්බන්ධයෙන් අරගෙන මොකද ඔය දෘෂ්ටි තියෙන නිසා ඥාන 77ක් තියෙනවා ဒုတိ ය ඥානවත්තු සූත්‍රයේ. එතකොට මේ 77 කවදාවත් කාලයකට දැම්මොත් එන්නේ නැහැ. මොකද ඒ 77 කතා කරන්නේ එකක් අරගෙන සියලු කාලයත් එක්ක සියලුම කාලයේ පැනවීමත් එක්ක කතා කරලා පෙන්නන. සියලුම කාලයේ පැනවීමත් එක්ක කතා කරලා පෙන්නන්නේ ඒ සියලුම කාලයේ පැනවීම ඉක්මවීමට. එතකොට එකකට පෙන්නනවා එක ප්‍රත්‍යක් එක්ක කාරණාව පෙන්නනවා මොකද්ද මේ අතීත අනාගත වර්තමාන කියන මේ තුන් කාලයේ එකම මෙන්න මේ ඉක්මවීමට ඒ සිද්ධිය පෙන්නනවා එකකට එක කාරණාවක්. ඊළඟට මේ පෙන්නනවා ඥානියත් කය ධම්ම වය ධම්ම කියලා එතකොම හතක් පෙන්නනවා. එතකොට තමයි 77. දැන් එහෙම නොවුනොත් එහෙම ඒ සූත්‍රය වැරදි. කාලයට හා සම්බන්ධ කරා.
ඉතින් ඒක ඇත්තටම අපිට ලොකුවට හිතන්න දෙයක් නැහැ මේ ධර්මීය කාලික බව හිතුවනම් ඊතර වීම කියන කාරණාව මේ සියල්ලක් හිතුවනම් පටිසමුප්පාදේ නෙමෙයි බුදුරණවහන්සේ වදාළ ඊතරවන ධර්මයේ කිසි විදියකින් මේ කාලය කියන එකත් එක්ක පැනවෙන්නේ නැහැ. මොකද අනිත් එක තමයි බලන්නකො සැකය දුරු වීම, සෝතාපන්නී විචිකිච්ඡා දුරු වීම කතා කරන්නේ මොකක්ද? සබ්බාසූත්‍රය පැහැදිලි කරන්නේ. අතීතයේ ඉන්නවද නැද්ද? කවුද හිටියේ? කවුරු වෙන වෙලාවද? ඊළඟට අනාගතේ ඉන්නවද නැද්ද? ඉන්නේ කවුද? කොහොමද එතෙන්ද යන්නේ? කවුද ඉන්නේ? දැන් ඉන්නවද? කවුද මේ ඉන්නේ? කොහොමද මේ හිම සත්‍යය ආවේ? ඔය එකක්වත් නැහැ. ඔය එකක්වත් ඉදිලා නැහැ. ඔන්න විචිකිච්ඡාව දුර. ඉතින් අපි කාලයක දාගන්න ප්‍රශ්නයකට යනවා නම් අතීතයකුත් තිබිලා අතීතයේ සිද්ධියකුත් වෙලා දැනුත් තිබිලා දැනුත් සිද්ධියකුත් වෙලා අනාගතයේ තීවි අනාගතයේ සිද්ධියක් තියෙනවා. දැන් මොකද්ද වෙන්නේ? දැන් වෙන්නේ අර අතීතයේ අනාගතයේ වර්තමානයේ කියන මේ සිද්ධි සම්බන්ධ කරගෙන ඒවට හවුරු වෙන වැඩපිළිවෙලක්. එතකොට එහෙනම් එක අඩුම තරමේ මේ විචිකිච්ඡාව දුරු වීම කියන කාරණාවටවත් හිතන්න බෑනේ. ඉතින් ඒ නිසා කිසිම විදියකින් ඒ සරල තනින් බැලුවත් ධර්මීය අකාලික බවත් එක්ක කාලයකට සම්බන්ධ කතාවක් නැහැ. මොකද මේක ලෝකේ සංසිද්ධියක් නෙමෙයි. ප්‍රශ්නයක් තියෙනවද? කාටවත් ප්‍රශ්නයක් තියෙනවද? මට නම් තේරුණා ස්වාමීන් වහන්සේ. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නට යමු ස්වාමීන් වහන්සේ. ඔව් ඊළඟට අහනවා අවිජ්ජාපච්චය සංඛාරයයි කියවෙන විට මේ සංඛාර කියන වචනේ කුමන අර්ථයකින් යෙදී ඇද්ද? මෙයින් සඳහන් වන්නේ සබ්බ සංඛාරද එසේ නැත්නම් සබ්බ සංඛාර වලින් යම් කිසි කොටසක් පමණක්ද? අපට කිසිදු අයිතියක් නැහැ සබ්බ සංඛාරද සබ්බ සංඛාරයෙන් කොටසක්ද කියන කාරණාව හිතන්න. මොකද හේතුව මොකද අපි මේ බලන්නේ මම අර නිතරම කියන කතාවක් තමයි ප්‍රහේලිකාව සෙන්වන්න යනවා කියලා. අපි හැම වෙලෙම බලන්නට ඕනේ ඒ කෙනාට අදාළ විදිහට යම් ධර්ම පරියායක් ඊතර වෙන දුන්න එකක් තියෙන්නේ. තවත් වූ පරියායකට ගලපන්න එකක් නෙමෙයි. අනික මෙතන පෙන්නන කාරණාවේ පෙන්නන විදිහ විතරයි මොකද අපිට මෙතන බුදුරණවහන්සේ යම් කිසි න්‍යායක් ඉස්මතු කරන්නනේ පෙන්නන්නේ. දැන් අපිට නැත්තම් සංඛාර කියලා වෙනම එකක් තියෙනවා. ඒ නිසා තමයි ඒකෙන් කොටසක් මෙතන තියෙන්නේ. සංඛාර කියන කාරණාවේ දැන් අපි ගත්තොත් එහෙම මෙහෙම සබ්බ සංඛාරය කියලා අපි හිතමු ගොඩාක් තියෙන සංඛාරයක් මොකක් හරි හරි. දැන් සබ්බ සංඛාරය කියන නිර්වචනය අපි හොයන්න ගමුකෝ ඉස්සල්ලාම. දැන් ඒක කොටසක්ද නැද්ද කියලා හරි බලන්න සංඛාර කියන්නේ. සංඛාර කියන නිර්වචනය මොකද්ද? සකස් වෙනවා කියන එක. සකස් වෙච්ච දෙයට නෙමෙයි සකස් වෙන්න හේතු වෙච්ච දෙයටත් නෙමෙයි සකස් වෙච්ච දෙයටත් නෙමෙයි. සකස් වෙනවා කියන එකයි සංඛාර කියන්නේ. සංඛාර කියන්නේ සකස් වෙනවා කියන එක. දැන් මොනවද සබ්බ සංඛාර? සියලු සංඛාර කියන්නේ එතන මොකද්ද සකස් වෙන්නේ? සංඛාර කියන්නේ වස්තුවකට නෙමෙයිනේ සකස් වෙනවා කියන එකනේ. ඒක කජ්ජිනේ සූත්‍රයේ පැහැදිලිව සංකතං අபிසංකරවන්ති සත්මා සංඛාරාති උච්චති. සකස් වෙනවා කියන්නේ. ඒක සකස් වෙනවා කියන කාරණාව ඉස්සෙල්ලා දැනගෙන ඉන්නවනේ මේක සබ්බ සංඛාරද මොකද්ද ඔක්කොම තේරුම් ගන්න. එතකොට මොකද්ද සංඛාර කියන්නේ? දැන් අපි මේ සබ්බ සංඛාර කියලා දැනගෙන නැත්නම් මේකෙත් මොකක්ද සංඛාරයක් කියලා දාගෙන අපි මේක දාගන්න යන්නේ කොච්චර අසාධාරණද? හරිම අසාධාරණයි. ඒ අඩුව මේ සංඛාර කියන එකවත් දන්නේ නැහැ. සංඛාර කියලා දේවල් වෙලා. සංඛාර කියන්නේ සකස් වීම කියන නිර්වචනයට. සකස් වීම කියන නිර්වචනය ඔක්කොම. හරි දැන් ඔක්කොම සකස් වීම නිර්වචනය කියන්නේ මොනවද සකස් වීම නිර්වචන ඔක්කොම? ඔක්කොම හොයන්න බෑනේ. ඔක්කොම යන කලින් සංඛාර සකස් වීම කියන නිර්වචනය හොයාගන්න. අපි අර සකස් වෙච්ච දේවල් ඔස්සේ යන්නේ. එතකොට එහෙනම් අපිට ඔක්කොමද නැද්ද කියලා හොයන්න කිසිදු අයිතියක් නැති වෙනවා. මොකද ඒක හොයන්න කලින් මේ සංඛාර කියලා කියන්නේ සයන්නයි බිඳුවයි කහයන්නයි හායන්නටයි නෙමෙයි. නැත්නම් අපි සංඛාර කියලා එක්කෝ ඒ වචනෙට දාගන්නවා. නැත්නම් සකස් වෙච්ච දේවල් කියන කාරණා වස්තු මොන හරි දෙයක් එක දාගන්න. ඒවට නෙමෙයි සංඛාර කියන්නේ. සකස් වීමට. අන්න ඒක තේරුම් ගන්නට ඕනේ. එතකොට අවිජ්ජාපච්චය සංඛාරා අවිජ්ජාපච්චය සංඛාරා කියේදී කිසිම සංඛාර විග්‍රහයක් නැහැ. කොතනකවත් බුදුරණවහන්සේ දේශනාවේ බලන්න කොහේද තියෙද කියලා අවිජ්ජාපච්චය සංඛාරා කියන එකේදී අවිජ්ජාව කියලා විග්‍රහයකුත් කොහෙවත් කරලා නැහැ. සංඛාර කියලා විග්‍රහයක් කොහෙවත් කරලත් නැහැ. මොකද හේතුව?
අවිද්‍යාව මෙතන පෙන්වන්නේ මොකද්ද? අවිද්‍යාව ගැනවත් සංඛාර ගැනවත් නෙමෙයි. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංඛාර වෙනවා කියන ප්‍රත්‍යයෙන් උපදිනවා කියන එක පෙන්වන්නේ. අවිද්‍යාව ගැනවත් සංඛාර ගැනවත් පෙන්වන්නේ නැහැ. මේ කරුණු පැහැදිලි කරන තැනදී අවිජ්ජාපච්ච සංඛාරා නෙමෙයි. සංඛාර පටිච්ච සමුප්පාද ධර්මයක් හැටියට පැහැදිලි කරනකොට කතා කරනවා. ඒක අවිජ්ජාපච්ච සංඛාරා නෙමෙයි. පටලවා ගන්න එහෙම බා. ඒක අවිජ්ජාපච්ච සංඛාරා නෙමෙයි. මොකද අවිජ්ජාපච්චය සංඛාරය කියන කාරණාවේ පෙන්වන්නේ අවිද්‍යාව ගැනවත් සංඛාර ගැනවත් නෙමෙයි. අවිද්‍යාව හේතුවෙන් සංඛාර උපදිනවා කියන එකට. එතන අවිද්‍යාව ගැනවත් සංඛාර ගැනවත් පෙන්වන්නේ නැහැ. එතකොට අවිද්‍යාව ගැනවත් සංඛාර ගැනවත් පෙන්වන්නේ නැහැ නේද? ඉතින් අවිද්‍යාව ගැනවත් සංඛාර ගැනවත් පෙන්වන්නේ නැත්තම් විග්‍රහයක් අදාළ නැහැ නේ කොහොමද? මොකද අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංඛාර කියන වචන නෙමෙයි පෙන්වන්නේ. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංඛාර උපදිනවා කියන එක. අවිද්‍යාව ගැන සංඛාර ගැන නෙමෙයි. සංඛාර වෙනම කතා කරනවා. කොහොමද? පටිච්චසමුප්පාද ධර්මයක් ඇටියට. අන්න ඒතර කතා කරනවා මොකද්ද? අන්න කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර. එතනින් එහා මොකෝ කතා කරන්නේ නැහැ. එච්චරයි කතා කරන්නේ. ඉතින් අපි එතනින් එහා අපිට අපි ගමුකෝ එතනින්. අපි ඔය වචන ටික ගමුකෝ. කාය සංඛාර, කාය සංඛාරෝ කියන්නේ කය සකස් වීම කියන එක. කය ගැන නෙමෙයි කියන්නේ. වචී සංඛාර කියන වචනේ සකස් වීම ගැන. වචනේ ගැන නෙමෙයි කියන්නේ. මනෝ සංඛාර කියන්නේ. චිත්ත සංඛාර ගැන හිත සකස් වීම ගැන. හිත ගැන නෙමෙයි කියන්නේ. අඩුම ඉතින් ඕකේ එතනින් එහා ටිකක් හොයන්න කලින් කෝප හොයලා ඉන්න එපා. ඒ කියන්නේ සංඛාර ගැන හොයන්න අඩුම කය වචනේ සිත කියන ඒ සකස් වීම ගැන ඒව ගැන ඉතලා හොයලා ඉන්න බෑ. තව මොනවා හරි හොයන්න කලින්. ඉතින් ඒ නිසා පැටලෙනව නැත්තම් එහෙම. ඒ නිසා මේ අවිජ්ජාපච්ච සංඛාර කියන තැන කොතනකවත් සංඛාර විග්‍රහයක් අවිජ්ජාව කියන විග්‍රහයක් දෙන්න බෑනේ. මොකද මෙතන පෙන්නන වචනේ තේරුම මොකද්ද? අවිද්‍යාව හේතු කරගෙන සංඛාර වේ. අවිජ්ජාපච්ච සංඛාර. අවිද්‍යාව හේතු කරගෙන සංඛාර වේ. එතකොට මේ හේතු කරගෙන මේ සිද්ධියයි පෙන්නන්නේ. ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජිත කියන න්‍යාය පෙන්නන්නේ. ඒකෙදි මේ දෙකට ලං වෙන්න බෑ. වෙන්ව කතා කරනකොට සංඛාර කතා කරන්නේ කාය සංඛාරෝ, වචී සංඛාරෝ, චිත්ත සංඛාරෝ කියලා. ඒ කියන්නේ කාය සකස් වීම, වචන සකස් වීම, හිත සකස් වීම කියන එක. ඉතින් ඒකෙදී ඒ සකස් වීම කියන කාරණාව අපට ඉස්ලාම තේරුම් ගන්න වෙනවා. නැත්නම් අපි මේවා ඔක්කොම වචන වලට විතරයි සීමා වෙලා තියෙනවා. වචන වලට සීමා වෙලා, දේවල් වලට සීමා වෙලා, ලේබල් වලට සීමා වෙලා හුස්ම ගන්නවට කාය සංඛාරය කියනවා. හරි. හුස්ම ගන්නවට කාය සංඛාරය කියනකොට සිදු වෙන්නේ කාය සංඛාරය කියන සිද්ධිය එක්කනේ හුස්ම ගැනීම අපට ඉදිරිය තියෙන්නේ. ඒක දැන් වේදාල සූත්‍රවල කතා කරමු. හුස්ම ගැනීම. දැන් අපි හුස්ම ගැනීම කියන එකද බලන්න ඕනද කාය සංඛාර කියන එකද බලන්න ඕනද? අපි දැන් හුස්ම ගැනීමට කාය සංඛාර කියන කාරණාව දාගෙන බලන්න. දැන් හුස්ම ගැනීම කියන කාරණාව කාය සකස් වීමක් නම් කය සකස් වීම කියන කාරණාවේදී අපට හුස්ම ගැනීම කියලා දෙයක් හම්බුණානේ. අපි අර වචන නිකන් ලේබල් කරා විතරයි. වචී සංකාර, විතක්ක ਵਿਚාර. ඉතින් වචී සංකාර කියන කාරණාව නිර්වචනය කරනවා. අඩුම අපි ආස්වාද ප්‍රස්වාස කියලා කිව්වත් අපිට මේ ආස්වාද ප්‍රස්වාස කියලා හම්බෙන්නේ ආය හොයාගෙන ගියාම මොකද? ආය හම්බෙන දේ තමයි මේ මගේ කයට ඇතුළට ඔක්සිජන් එනවා පිටට කාබන් ඩයොක්සයිඩ් එනවා. ඕකනේ හම්බෙන්නේ. නැද්ද? ආයෙ හම්බෙන්නේ ඒක. ඉතින් එහෙම වෙන්න බෑ. ආස්වාස කියන එක සිදුවීම. එතකොට ආස්වාස සිදුවීම කියන්නේ අවස්ථා වෙනස් වීමක්. ඒකත් නෙමෙයි. කොහෙන් ගත්තත් අපි මොකක හරි මනසින් ගොඩනගාගත්ත මනෝලෝකයක ලිංගගෙන ඉන්නේ. ඒක වෙන්න බෑ. ඉතින් ඒ නිසා මෙතන හේම දැන් අපි ගත්තොත් සියලුම ආයගන පුඤ්ඤාවි අපුඤ්ඤාවි පුඤ්ඤාවි සංකාර නෙනේ. පුඤ්ඤාවි සංකාර. ඒ කියන්නේ පිනට හේතු වන විදියට සකස් වීම. දැන් ඒ කියන්නේ ඒ කියන්නේ සකස් වීමනේ කතා කරන්නේ. හරි දැන් අපි කතා කරන්නේ මොකද්ද? දන් දෙනවා කියනකොට හරි දන් දෙනවා කියන දන් දීම. දන් දෙන අය. ඒ කියන්නේ අපි කොහෙන් හරි ගිහිල්ලා රිංග ගන්නවා තව මොකකට හරි. ඊළඟට අපි මේ අත උස්සනවා කකුල් එහෙම මේ කරනවා. දැන් මේ හරි දැන් ඒ සිදුවීම ගන්නකො. අපි දැන් අවස්ථා සම්බන්ධයක් බලන්නේ නැතුව. ඉතින් මේ කොහෙන් හොයාගෙන ගියත් අපි කරන වැඩේ මඤ්ඤණාවක් එක්ක අර මොන හරි ගලපෙල්ලක් කරන්නේ.
දැන් ඒ ඔක්කොම ගලප ඒවා තහවුරු කරගෙන දැන් මෙතන සම්පේ සංකාරා කියන කාරණාව අරක කැලලන්ද මේකද කියලා හොයන්න යන්නේ කොච්චර අසාධාරණද? ගොඩක් අසාධාරණයි. ඉතින් ඒ නිසා එහෙම එකක් නෑ. මේ ඒ ප්‍රශ්නේ ඒ විදිහටම යෙදෙන්නේ නෑ. ප්‍රශ්නයක් තියෙනවද? කාටවත් ප්‍රශ්නයක් තියෙනවද? ස්වාමීන් වහන්සේ ඇත්තටම අපි එතන සංඛාර කියන එකේ කර්මය කියන එකත් යෙදෙනවද කියන එක තමයි අපට ප්‍රශ්නේ උනේ. දැන් මානසිකාරයක් කරලානේ ස්වාමීන් වහන්සේ අපි යම් කිසි දෙයක් කියලා දැනගන්නේ. දැන් මහා නිදාන සූත්‍රයේ පෙන්වන විදිහට සංඥාවල් වේදනාවල් ඇති වෙන්නේ මානසිකාරයක් කරලානේ. එතකොට විතර්ක කරනකොට කර්මය බලපානවද කියන එක වගේ තමයි අපිට ප්‍රශ්නේ ඇති වුනේ ස්වාමීන් වහන්සේ. නෑ මානසිකාර කළ සංඥා වේදනා හට ගන්නවා කියලා එකක් නෑ. ඒක අපි මහා නිදාන සූත්‍රයේ එහෙම කතාවක් නෑ. ඊළඟට තමයි මේ මහාත්මදෝපම සූත්‍රය කතා කරන තැනදී මානසිකාරය කියන වචනය කරලා ඒ කියන්නේ අපි අපේ මානසිකාරණ අපි දාගන්න යන්නේ එහෙම කතාවකුත් නෑ. එතකොට කර්මය කියන කාරණාව කතා කරන්නේ චේතනාහම්බික්ක වේ කම්මං වදාම කියන චේතනාව. දැන් කම්මය කියන කාරණාව හරි කර්මය චේතනාවයි. දැන් අපි සංකාර කියලා ගමුකෝ සංකාර. දැන් ඒකෙදිත් මේ දේවල් නෙමෙයි. දැන් අපි මේ බලන්න යන්නේ තවත් උ කියන්නේ විශේෂණ පද ගොඩාක් ලං කරගන්න. විශේෂණ පද ගොඩාක්. ඒ කියන්නේ දැන් මම අර කිව්වේ දැන් අපි හිතමු කෙනෙකුට ගහනවා. අපි හිතමු සරලවම ගත්තොත් කෙනෙකුට මං ගන්න හතෙන් මරනවා. මෙන්න මේ කාරණාව එක්ක හොඳට විස්තර කළ දෙන්න බලන්න මට පුළුවන්ද කියලා බලන්න. මෙතන ක්‍රියාව අත හෙලවීම නෙමේ ගහන එක ගහනවා කියන කාරණා අපි අත හෙල වෙනවා. ඊළඟට තව අපි ගත්තොත් එහෙනම් පොල්ලක් ගන්නවා. ඒව නෙමෙයි. ඒ අපි එකට ලං වෙලානේ. මං අහන්නේ යා මරනවා කෙනෙක් මරනවා නැත්නම් ගහනවා කියන ඒ සිදුවීමේ ක්‍රියාව තවත් වූ අවස්ථා සම්බන්ධයකට යන්නේ නැතුව. දැන් සකස් වීම කියන නිර්වචනය අපි හොයන්නේ කිව්වොත් දැන් අපට එහෙම දෙයක් කතා කරන්න පුළුවන්. දැන් අපි සංකාර කියන මේ සිද්ධි දාමයත් එක්ක අපි මොකක් හරි නම් කරනවා. හරි නම් කරනවා. හැබැයි අපි මේ නම් කිරීමේ විදිය බලන්න වෙනවනේ මොකද්ද මේ කියන්නේ. සකස් වෙනවා කියන්නේ ඒ කියන්නේ කයින් අපි කෙනෙකුට ගහනවා. නැත්නම් කෙනෙකුට අපි වචනයෙන් අපි කෙනෙකුට බයිනවා කියලා. නැත්නම් අපි බොරු කියනවා. දැන් බොරු කියනවා. දැන් මොකක් හරි වුණ කියනවා. හරි දැන් එතනදී බලන්න බොරු කියනවනේ. හරි මේක සංකාරයක්. අපුඤ්ඤාපි සංකාරය. හරි අපුඤ්ඤාපි සංකාරයක් කියන්නේ සකස් වීමක් නේ. හරි දැන් මේ සකස් වීම දැන් සකස් වීම කියලා කියන්නේ මේ අවස්ථා සම්බන්ධයක් නැතුව. දැන් මම මේකට උපමාවක් දෙන්නම්. දැන් ඔන්න බීජයක් පැල කරනවා. බීජය පැල කරාම පැලවෙනවනේ බීජය. බීජය පැලවෙන නිසා තමයි ඒ බීජයේ අපට ගහක් වෙන්නේ. පැලවෙන්නේ නැතුව වෙන්නේ නැහැ. දැන් මම අහනවා මේකේ පැලවෙනවා කියන එක පැහැදිලි කරලා දෙන්න. හැබැයි අවස්ථා සම්බන්ධ නෙමෙයි. ඒ කියන්නේ ඔන්න ටික කාලෙකින් ඔන්න දළු දෙකක් වෙනවා ඊළඟට පොඩ්ඩක් කඳක් වෙනවා නේද? ඒ අවස්ථා සම්බන්ධ නෙමෙයි. දැන් මේක සිදුවීමේ කෘත්‍ය පැලවෙන එකනේ. මම අහන්නේ පැලවෙනවා කියන එකේ අර්ථය. පැලවෙනවා කියන්නේ මොකද්ද? දැන් අපි පැලවෙනවා කියන එකට අතු දෙකක් කියන එක කතා කරොත් පැලවෙනවා කියන එකට කඳ පොඩ්ඩක් කියන එක තියෙන එක කතා කරොත් වැරදීනේ. ඒක වෙන අවස්ථාවක්. සංකාර කියන්නේ සකස් වීම කියන්නේ. දැන් අපිට පින්ද පවුද අනෙන්ජද නැත්නම් තවත් මොන හරි කායද වාචිකද මනෝද නැත්නම් මොන හරි කාරණාවක්ද කියලා කතා කරන්න කලින් අපි මේ සංකාරය කියන නිර්වචනය ඉස්සෙල්ලා බලන්න ඕනේ. කර්මයේද නැද්ද කියන එක බලන්න කලින් කර්මය කියන ඒ කාරණා නිර්වචනය බලන්න වෙනවා. ඒ සංකාරයක දැන් අපි ඒක බලන්නේ නැතුව අපි අර දැන් හැම වෙලෙම අපි එකකට ලං වෙනවානේ. එකකට ලං වෙලා අපි ඒ සිද්ධිය තමයි මේ අල්ලන්නේ. ඒක සාධාරණයි බුදුරජාන් වහන්සේගේ ධර්මයකට එන්නේ නැති තැනදී. ඒ කියන්නේ මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයකට එන්නේ නැති තැන කියන්නේ මොකක්ද? අවිද්‍යාව කියන කාරණාව අවිද්‍යා නීවරණාන සත්තාන තණ්හා සංයෝජනාන සන්දහවිතං සංසරිතං. ඒ කියන්නේ අවිද්‍යාව නීවරණා. ඒ කියන්නේ මුග්ධකම නිසා වැහිලා. තණ්හාව නිසා ඇලිලා. ඔය ටිකනේ තියෙන්නේ. ඉතින් කොහොම ඉන්න තැනදීනේ සසර පිනපවකින් දෙකම කතා වෙලා තියෙන්නේ. සසර කියන එක බුදුරණවහන්සේ මේ පෙන්වන පටිසමුප්පාද ධර්මය මොකක්ද? ඊතරවන ප්‍රතිපදාව. ඊතරවන ප්‍රතිපදාව කියන කාරණාව කතා කරනකොට
යන විදිහක් කියන එකක් දෙන්නට ඕනද? ඊතරවන විදිහක් කියන එකක් දෙන්නට ඕනද? ඊතරවන විදිහක් කියන එකක් දෙන්න. ඒවල ඊතරවන විදිහක් කියනකොට ආයේ තවත් වූ දෙයක් තහවුරු වෙන දෙයක් වෙන්න බෑ. අපි මේ තවත් වූ දෙයක් තහවුරු වෙන දෙයක්. ඒ කියන්නේ අපි ලෝකයේ සිදුවෙන සංසිද්ධිය තහවුරු වෙන එක. ඒකෙන් අයින් වෙන එක නිවන. නෑ නෑ ඒක නෙමෙයි ධර්ම. එහෙම කිව්වොත් එහෙනම් මොකද වෙන්නේ? උච්ඡේදවාදයක් වෙනවා. විනාශය පානවා. ඒක නෙමෙයි ධර්ම. ඉතින් ඒ නිසා අපට කිසිම අයිතියක් නැහැ එතනින් එහාට මොනවද කියන අයිතියක් නැහැ කියන අපි ඇත්තටම ඉස්සෙල්ලාම අර ඒ වචනවල අර්ථ හරි පොඩ්ඩක් බලන්න වෙනවනේ. ඒකේ අර්ථානිත භාවය. ඉතින් අන්න අර ගහ පැලවෙන මම උදාහරණ දෙන්නේ ගහ පැලවෙනවා. මේ ගහ පැලවෙනවා කියන කාරණාව බීජය පැලවෙනවා කියන එක නිර්වචනයක් කරලා දෙන්න බෑනේ. අපි සංඛාරය කියන එක නිර්වචනයක් කරනවා කියලා අපි වෙන මොකක් හරි අවස්ථා සම්බන්ධ කරලා ගන්න. ඒක සාධාරණයි මොකක් එක්කද මුග්ධගමත් එක්ක ලෝකේ ඉන්නකොට අවිජ්ජා නීවරණාන සත්තාන තණ්හා සංයෝජනාන ඒකෙදි සාධාරණයි මොකද මුග්ධයිනේ අඥානයිනේ මෝඩයිනේ ඒකත් එක්කදී සාධාරණයි හැබැයි බුදුරණාහි වෙනන ධර්මයට යද්දී ඒ කියන්නේ ධර්මයේ කියන එකකට උණුසුමක්වත් ඉන්නේ නැති සමාජයේ ඉන්නකොට අවිජ්ජා නීවරණාන තණ්හා සංයෝජනාන සන්දහවිතං සංසාරිත. ඒ යන විදිය. දැන් අපි ඇත්තටම අර කිව්වේ එකයි අපි අවිද්‍යාව කියන එකට අමුතු ග්‍රේඩ් බවක් දීලා තියෙනවා. අවිද්‍යාව කියන්නේ මුග්ධකම. මෝඩකම. අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට දැන් අපි ඔය ඔතෙන්ද නම් තන දෙන්නේ ප්‍රශ්නයක් වෙනවා. බුදුරණවහන්සේගේ ධර්මයට නෙමෙයි තන දෙන්නේ කොට. ඉතින් ඒක නිසා ඒ කරුණු අතරම කර්මය කියන එක හරි මොකක් හරි ඒ කාරණා අපි හැම එකක්ම අර මේ ලෝකයේ පැත්තත් එක්ක කතා කරනවා. ඉතින් ලෝකයේ පැත්තත් එක්ක කතා කරන ඒ සිද්ධියයි බුදුරණවහන්සේ පෙන්නන මේ යථාර්ථවාදී හැබැයි අලුත් දෙයක් නෙමෙයි කියන්නේ. මේ සිද්ධිය නම් මම ඔබට පැහැදිලි කරේ. බොරු කියනවා කියන එකේ මේ වචී සංඛාරය. නැත්නම් අපි හිතුව ආපුඤ්ඤාපි සංඛාරය විග්‍රහ කරලා දෙන්න පුළුවන්. සංඛාරය කියලා කියන්නේ සකස් වීම. එතකොට ඒක විග්‍රහ කරලා දෙන්න පුළුවන්. ඉතින් දැන් එතනින් පෙන්නන්නේ දැන් අලුත් දෙයක් ධර්මයේ කියලා නෙමෙයි පෙන්නන්නේ. මේ මුග්ධකම අයින් කරන එක පෙන්නන්නේ. අලුත් දෙයක් නෙමෙයි මේ මුග්ධකම අයින් කරන්නේ. දැන් පුඤ්ඤාපි සංඛාරය, නැත්නම් අපුඤ්ඤාපි සංඛාරය. ඒ කියන්නේ පව් කියන සකස් වීම පෙන්වන්න පුළුවන්. දැන් ඒක පෙන්වන්න බැරිව ඉදිච්ච මුග්ධකමක් එක පැවැත්මක් තියෙනවා. ඔන්න ඔය කාරණා ටික අපි කියන්නේ හරියටම මේකේ තියෙන මේ වචනෙට ලේබල් කිරීමේ අර්ථයකින් තොරව ඒකේ තියෙන අර්ථාන්විත භවයක හොයාගෙන යන්න ගියොත් අපි කවදාවත් වචනයකට ලේබල් කරන්න යන්නේ නැහැ. ඊළඟට ලෝකයේ කියන සිද්ධියක යන විදියයි ඒකෙන් අයින් වෙන විදිය කියලා දෙකක් දාගන්නෙත් නැහැ. මේකට කියන්න තියෙන්නේ සත්‍යවාදී වෙනවා කියන කාරණාව විතරයි. ඉතින් ඒ නිසා එහෙම කරන්න බෑ. තේරෙන ස්වාමීන් වහන්සේ අපි අනිත් ප්‍රශ්නෙට ආය අහනවා මම දැන් ඔක්කොම කතා කරන්න බැරි ගොඩාක් තියෙනවනේ සෝවාන් පුජ්‍යලයාට සම්මාදිට්ඨිය පිහිටි කල චතුරාර්ය සත්‍ය පිළිබඳ සත්‍ය ඥානය සහ කෘත්‍ය ඥානය යන දෙකම හරි සම්පූර්ණයෙන් පිහිටනවායයි කීම හරිද? ඔහුට තව කල යුතුව ඇත්තේ කෘත්‍ය සම්පූර්ණ කොට කෘත්‍ය ඥානය ලබා ගැනීම පමණයි. මෙහෙමයි. දැන් අපි මේ කතා කරන්නේ දැන් බුදුරන් වහන්සේ සෝතාපන්න කෙනාට සත්‍ය ඥානය පිහිටලා පස්සේ කෘත්‍ය ඥානය පිහිටලා ආයි කෘත වෙනවා කියලා පුජ්‍යලියෙක් ඇඳලා කතා කරලා නැහැ. මාර්ග කෘත්‍ය කතා කරද්දි පෙන්නනවා සත්‍ය ඥානි හරි. සත්‍ය ඥානය කියන ඒ කියන්නේ සත්‍ය ඥානය පිහිටීමට කියන සම්මා දිට්ඨියයි කියලා. සත්‍ය ඥානය පිහිටීමට සම්මා දිට්ඨිය සත්‍ය ඥානයක් පිහිටීමක් එක්ක. අපි සෝතාපන්න පුජ්‍යලයා කියන කාරණාව කතා කරනකොට අපි ඇත්තටම මේ ලෝකේ ඉන්න කෙනෙක් කතා කරලා සත්‍යයෙන් යුක්තව ඉන්නවා කියලා කතා කරාට ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒ කෙනා ඔන්න කරන්න යනවා කියන කාරණාව කතා කරලා ප්‍රශ්නකුත් නැහැ. එතකොට දැන් අපි මේකෙදී මේ වෙන වැඩපිළිවෙල එක්ක අපිට මේ දේ කතා කරන්න යන එක අසාධාරණයි. ඒ කියන්නේ සෝවාන් කෙනා සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනා ආර්ය සත්‍ය සත්‍ය ඥානය සහ කෘත්‍ය ඥානය දෙකම සම්පූර්ණයෙන් පිළිටනවා කීම හරිද? ඒ කාරණාව අපිට කියන්න අයිතියක් නැහැ. අපිට කියන්න අයිතියක් තියෙන්නේ
සත්‍ය ඥානයෙන් යුක්තයි. හරි. සම්මාදිට්ඨියෙන් යුක්තයි. සත්‍ය ඥානයෙන් යුක්තයි. ඒක කියන්න අයිතියක් තියෙනවා. ඊළඟට අපිට කියන්න අයිතියක් තියෙනවා සක්කාය දිට්ඨිය ආදී ප්‍රහාණය කරන්න. හැබැයි කියන්න අයිතියක් විතරයි. විග්‍රහ හොයන්න අයිතියක් නැහැ. විග්‍රහ හොයන්න අයිතියක් කියේදී ඊතර වීමක් වෙන්නේ. ඊළඟට තමයි දැන් මේකේ දැන් සත්‍ය ඥානයයි කෘත්‍ය ඥානයයි දෙකම තියෙනවද නැත්නම් ඔහු තව කළ යුතු ඇත්තේ කෘත්‍ය සම්පූර්ණ කොට කෘත්‍ය ඥාන ලබා ගැනීම පමණක්ද මේ කරුණු ඇත්තටම මේකෙදී මේ ප්‍රශ්නේදී මේ කාරණාව එක්ක ගත්තාම අපි මේ වාචික අර්ථයට අපි ලං වෙලා නැහැ. වාචික අර්ථයට ලං වුණා නම් ඒ ප්‍රශ්නේ ඉන්නේ නැහැ. අපි වාචික අර්ථයේ ලේබල් කිරීමකට ගිය නිසා ප්‍රශ්නේ තියෙන්නේ. වාචික අර්ථයට ලං වුණා නම් අර්ථයක් නෙමෙයි තියෙන්නේ. සත්‍ය ඥානය කියලා කියන්නේ මොකක්ද? ඥානයක් නුවණක් සත්‍යයි කියලා යෙදීම. කෘත්‍ය ඥානය කියන්නේ. කෘත්‍යයි කියන්නේ කල යුත්තක් කියන ඥානයක් තිබී. කල යුත්තක්. එතකොට දැන් අපි ගත්තොත් එහෙම කල යුත්තක් කියන කාරණාව යෙදීම තියෙන්නේ මාර්ගයත් එක්කද නැද්ද? කල යුත්තයි කියන කාරණාව යෙදෙන්නේ මාර්ගයත් එක්ක නේ. කියන්නේ කල යුත්තක්. හැබැයි කල යුත්ත කියන කාරණාව යෙදෙන්නේ අපි මේ මනෝකල්පිත දෙයක්කට අපි හිතමු කල යුත්තක් කියලා අපි කියන්නේ මේ හිතෙන් හිතලා දාගන්න එකක් වෙන්න බෑ. කල යුත්තක්. කෘත වෙනකොට කරලා ඉවරයි. කෘතයි කියලා කියන්නේ. කරලා ඉවරයි. ඒතොර කරලා ඉවරයි. කල යුත්තක් තියෙනවා. දැන් කල යුත්තක් තියෙනවා කියන කාරණාව. කල යුත්තක් තියෙනවා කියන කාරණාව. මාර්ගයට යෙදීමත් එක්ක නිවන දක්වාම කල යුත්තක් යෙදීම නෙමෙයි. කල යුත්තක් යෙදෙනවා. අපිට මේකේදී අර අවස්ථා තුනක් හැටියට සම්බන්ධ වෙන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. අවස්ථා තුනක් හැටියට සම්බන්ධ කරගන්න එපා. අපි මේකේ වාචික අර්ථයත් එක්ක බලන්නකො සත්‍ය ඥානය. සත්‍යයටපත් වුණා. සත්‍යයට ඒ කියන්නේ සත්‍ය ඥානයක් ඇති වුණා. කල යුත්තක් තියෙනවා යාට. එයාට කල යුත්තක් නැද්ද? අපි මේ අර මේ කියන්නේ ඇත්තටම මේ මම අර ඉතල කිව්වේ එකයි වචන තුල තියෙන අර්ථාන්විත බව නැතුව අපි මේක ලේබල් කරගෙන ආය අර ලේබල් වෙච්ච දේ දෙකක් දාගන්න එකක් දාගන්න ඒ දෙක කරන්න එපා. සත්‍ය ඥානය. සත්‍යයි කියන ඥානය. කල යුතුයි කියන ඥානය. කලා කියන ඥානය. එච්චරයි. ඒ විදිහට අපි හිතනකොට ඇත්තටම අපිට අර ආයි පුජ්‍යලයකට ඒක ගලපලා බලන්න අවශ්‍යතාවයක් දෙන්නේ නැහැ. මොකද හේතුව කල යුතු කාරණාව කියන එක මාර්ගෘත්‍යයක් ඇටියට යෙදීමක් නේ. කල යුත්තට නැත්තම් ඉතින් කතා කරන්නේ නිවුණ කියලා. නිවුණ කියලා කතා කරන්නේ ඉතින් නිවුණ කියලා කතා කිරීමක් නෑ. ඉතින් ඒ නිසා ඒකෙදි අපි මේ විදිහට හිතන්න යන්න එපා. එතකොට අපි අර ගැළපීමකට විතරයි යන්නේ. මේක ගැන අහන්න තියෙනවද මොන හරි? නෑ වගේ ස්වාමීන් වහන්සේ අපි ඊළඟ ප්‍රශ්නෙට යමු නේද ස්වාමීන් වහන්සේ? ඊළඟට අහනවා පටිච්චසමුප්පාද ධර්මයේ විඥානපච්චය නාම රූපපච්චය විඥාන සංකල්පය අප විවිධ ධර්ම දේශනාවලදී අසා ඇත. මේ සංකල්පයේ පංච උපාදානස්කන්ධය අනුබද්ධද පහදා දෙන්න නැහැ. නාම රූප ප්‍රත්‍ය විඥාන විඥානපච්චය නාම රූප. මොකද්ද මේ පෙන්වන්නේ? නාම රූප ගැනවත් විඥාන ගැනවත් නෙමෙයි. මේ පෙන්වන්නේ නාම රූප ගැනවත් විඥාන ගැනවත් නෙමෙයි. මම අර කලින් පැහැදිලි කරේ. අපි මෙතන කියනවා මේ නාම රූප ගැන විඥාන ගැන කතා කරා කියලා. මේ කතා කරන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් විඥාන ගැන. පංච උපාස්කන්ධය ගැන කතා කරන්නේ සක්කාය ගැන. දෙක. පංච උපාස්කන්ධය කියන්නේ මොකද්ද? සක්කාය. ඒ කියන්නේ සක්කාය කියලා කියන්නේ මොකද්ද? සක්කාය කියලා කියන්නේ අතීත අනාගත වර්තමාන කියන මේ කාරණා එක ආධ්‍යාත්මික බාහිර හීනපණී දුර්ලං ගොරෝසු සියුම් මේ යම් කිසි විදිහකට සාසවා උපාදානීය වශයෙන් රූපයේදී මෙන්න මේකට කියන මොකද්ද? රූප උපාදානස්කන්ධය. ආශ්‍රව සහිත උපාදාන වශයෙන්. ඒ විදිහටම මොන්න ඒ කරුණු ටික ඔක්කොම පෙන්නන එක තමයි පංච උපාස්කන්ධය කියලා කියන්නේ. එතකොට මේ මොකද්ද? ඒ කතා කරන්නේ සක්කාය සුඛියත්වය ඒ කතා කරන්නේ. දැන් මෙතන කතා කරන්නේ මොකද්ද? මාර්ගයේ ඊතර වීම. නේ? නාම රූපච්ඡය විඥාන විඥානපච්ඡය නාම රූප. මොකද්ද මේ කතා කරන්නේ? නාම රූප ගැනත් නෙමෙයි විඥාන ගැනත් නෙමෙයි. නාම රූපච්ඡය විඥාන විඥානපච්ඡය නාම රූප. මේකේ මොකද කෘත්‍ය? මාර්ගයේ දර්ශන කෝණේ ඊතර වීම. අතන මොකද්ද තියෙන්නේ? සාසවා උපාදානීය. මෙතන තියෙන්නේ මාර්ග කෘත්‍ය. ඉතින් පටලැවෙනවා නේද කොට? ලොකු පටලැවිල්ල. එහෙම එකක් නැහැ. ඒක අපි මේ දාගන්න ලොකු අවුලක්.
කියන්නේ මේකේ මේ තියෙන විදිහ බලන්න නැතුව මේ අපි මේ විඥාන නාම රූප කියන දෙක මේ කරුණු දෙක අහි බලන්න යනවානේ. විස්තර වශයෙන් අපි මේ දෙක සම්බන්ධ කරනවා. දාන මේ පච්චයා නෙමෙයි දාන්නේ. විඥානයේ දාන නාම රූප සමානයි මොකද්ද? පංච උපාදානස්කන්ධය. ඔකනේ දාන්නේ. මේ පච්චයා කියන එක අපි අයින් කරනවා. බුදුරණවහන්සේට වැරදි දෙයක් පච්චයා වචන අයින් කළා මේ දෙක එකතු කරනවා. විඥානයි නාම රූපයි. එකතු කරලා අපි මේ සංකල්පය හදාගන්නවා. ඒක අපට කියන්නේ බුද්ධ කෘත්‍යය අපි හොයාගෙන යනකොට අපට ඒක අදාළ නැහැ. ඉතින් ඒ නිසා ඒක සම්පූර්ණයෙන්ම වැරදි. අහන්න තියෙනවද? අපි ළඟ ප්‍රශ්නට යමු නේද ස්වාමීන් වහන්සේ? එහෙමනම් මේ රාල් මහත්තයා මම කියාගෙන යන්නම් මැදදී කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ඒක නැවතුනට පස්සේ අහන්න. හොඳයි ස්වාමීන් වහන්සේ. ඊළඟට අහනවා තද ගතිය පටවිය කියන කාරණාව අවිද්‍යාව මත සකස් වෙච්ච දෙයක් යන්න පැහැදිලි කර දෙන්න. අතර මහා ධාතු යන්න පවතින දෙයක්ද? මෙය තේරුම් ගන්නේ කොහොමද? අතර මහා ධාතු යන්න පවතින දෙයක්ද? කක්කලං කරිගතං උපාදින්න. අවිද්‍යාව මත පාදක වෙලාද? හරි දැන් මම මෙහෙම අහන්නම්. දැන් මේ ලොකුවට හිතන්න එපා. පටවි කියන්නේ තද ගතියනේ නේ. තද ගතිය පටවි කියන්නේ. දැන් මට මොකුත් ඕනේ කිසි දෙයක් ඕනේ පැහැදිලි කරලා දෙන්න. තද ගතිය කියන්නේ මොකද්ද කියන්නේ? දැන් ඔන්න මේ අපි ගත්තොත් ඔබ ළඟ තියෙනවා නම් මොනවා හරි මේසයක් අල්ලලා හරි ඔබට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. තද ගතිය කියන්නේ මොකද්ද කියලා. මේසෙ කියන එකට නෙමෙයි. මේසෙ කියන එකට නෙමෙයි. අතර දැනිච්ච එකට නෙමෙයි. තද ගතිය කියන අත කියන එකකට නෙමෙයි. මේසෙ කියන එකකට නෙමෙයි. තද ගතිය කියන එක පැහැදිලි කරන්න පුළුවන්. දැන් තද ගතියක් නේ දැනුනේ. තද ගතිය කියන එක පැහැදිලි කරන්න පුළුවන්. පැහැදිලි කරන්න බෑනේ. අපිට ඕන මේස ගැන කතා කරන්න පුළුවන්. හරි අපි අත පුච්ච ගන්නකො මොකක් හරි එකට දාලා ඔන්න අපි දාමුකෝ මේ අත ඔන්න මේ දානවා ගින්දරකට ප්‍රශ්නෙට. දැන් මොකද දැන් තේජෝනේ අන්න උණුසුම් ගතිය. හරි දැන් උණුසුම් ගතිය කියන එක මට කියන්නේ වේදනාව ගැන බලන්නේ නැතුව ගින්න ගැන බලන්නේ නැතුව අත ගැන බලන්නේ නැතුව දැන් සිතුනේ. දැන් අත ගැන බලනවා නම් අත වෙනම තියෙනවා. උණුසුම ගැන බලනවා නම් ගින්න වෙනම තියෙනවා. වේදනාවක් විඳිනවා නම් පිච්චෙන්න ඕනේ වෙන විදිහකින් හරි විඳවනවානේ. ඒ එකක්වත් නැතුව දැන් මෙතන සිද්ධ වුණේ මොකද්ද? තේජෝ ගතිය දැනෙච්ච එකනේ. අර තේජෝ ගතිය කියන එක පැහැදිලි කරලා දෙන්න පුළුවන්. තේජෝ ගතිය කියන එක කියන්නේ අර දැන් අරවා ගින්න වෙනම තියෙනවා, අත වෙනම තියෙනවා. ඒ වුණාට ඉතින් අපිට තේජෝ ගතියක් කතා කරන්න බෑනේ. ඊළඟට අපි ගත්තොත් අපි වෙන විදියකින් අපි විඳවනවා දුක් විඳිනවා. ඒක කතා කරන්න බෑනේ. ඒකෝට දැන් අර දැනෙච්ච එකේ තේජෝ ගතිය කියන එක කතා කරන්න පුළුවන්. කතා කරන එකම දැන් අපි ওই විදිහට හොඳට හිතුවොත් එහෙම කතා කරන එකම මුග්ධකමන්නේ. කතා කරන එකම මුග්ධකම නැද්ද? දැන් අපි දැන් ඒක කියවන්නේ කොහොමද? දැන් මේ සරල විදිහට මම කතා කරේ. නැත්නම් අපි අර අවිද්‍යාව කියන එකට හරිම අර්ථාන්විත බවක් එක්ක හරිම වටිනා දෙයක් කියලා දාගන්නවනේ. ඒ බුදුරණවහන්සේ පෙන්වන ධර්මයේ එක ප්‍රත්‍යක් එක්කනේ පෙන්වන්නේ. ඒක වෙනම කාරණාවක්. මම අහන්නේ ඒ තේජෝ ගතිය කියන කාරණාව පුළුවන්ද කියලා. දැන් මූලපරය සූත්‍රෙ පෙන්නන්නේ තේජෝ මඤ්ඤේ නේද? තේජෝ මඤ්ඤී, තේජෝ මාමඤ්ඤී, තේජෝ නමඤ්ඤී. අර තේජෝ මඤ්ඤී බව දැන් අපි දන්නවනේ මේ උණුසුම් කියලා. හරි ඒ උණුසුම්කම හැඟීමක් තියෙනවනේ මොකද්ද? මුග්ධකමන්නේ තියෙන්නේ. නැද්ද? දැන් මං අහනකොට මොකද්ද කියලා කොහෙන් හරි අර මුග්ධකම පැන නගින්නේ නැද්ද? අරක කියනවා මේක කියනවා අරක කියනවා. දැන් තේජෝ ගතිය අහන්නේ. හැබැයි පෙන්නන්නේ එක්ක ගින්න, එක්ක අත, එක්ක වේදනාව, එක්ක මොකක් හරි පෙන්නනවා. දැන් මේ මොකද්ද ඉස්මතු වෙන්නේ? ඉතින් තේජෝ කියන්නේ මොකද්ද? අපි තියනවා කියලා ගන්නවනේ. අපි තියෙන එකෙන් අයින් වෙන්න හදන්නේ. බුදුරණවහන්සේ එහෙම මුකුත් පෙන්නන්නේ නැහැ. මේ තියෙන මුග්ධකම අයින් කරන්නයි පෙන්නන්නේ. ධර්මයේ. මේ තියෙන ඒකටයි ධර්මයේ පෙන්නන්නේ. දැන් මම ඔය පෙන්නුවේ අපේ ජීවිතේ උදාහරණයක් එක්ක අපි මේ හොයන්න යන දෙයක්. ඉතින් මෙන්න මේක ගැන අපි හොයන්න පටන් ගත්තොත් අපිට හොයන්න තියෙන විදිය තමයි අර බුදුරණවහන්සේ පෙන්නන පටවි කියන කාරණාව. මේක අපි අසරණකම දැනනට පස්සේ අන්න අපි හොයන්න යන්න ඕනේ පටවිය කියන දේ අක්කල කරගත උපාදින්න විදියට. එතකොට අපි බුදුරණවහන්සේ පෙන්නපු දෙයට යමු වෙන්නේ. හැබැයි ඊතරදී මේ විදිහ අපි හිතලා කියන්නේ නැත්නම් අපි ඒක අර
දුක්ඛ අඥාන, සමුදය අඥාන, නිරෝධ අඥාන, මග්ග අඥාන කියන වැදගත් දෙයට ගලපන. මොනවද? ඒක හරි වැදගත් දෙයක් කියලා. ඒ දුක්ඛ අඥාන, සමුදය අඥාන, නිරෝධ අඥාන, මග්ග අඥාන කියලා වැදගත් දෙයක් කියලා. අවිද්‍යාව වැදගත් දෙයක් කියලා. ඒ විස්තරي වැදගත් දෙයක් කියලා. අන්න ඒකට ගලපනවා. ඒකට ගලවන්න බෑ. ඒක ඒ කියන්නේ ගලපනවා කියන්නේ අපි ග්‍රේට්. දැන් මේ අවිද්‍යාවෙන් ඉන්න තියෙන්නේ. මේ අපි හරි හොඳ කට්ටිය. නෑ. ඒකේ අර්ථය මුග්ධකම, මෝඩකම කියන කාරණාව. එතකොට ඒ තද ගතිය කියන කාරණාව. තද ගතිය කියන්නේ මේ තේජෝ උණුසුම් ගතිය. විස්තර කරන්න බැරුව නේද අපි කතා කරන්නේ. සැබෑ ඉතින් ඒක මුක්තකම නෙමෙයිද? අන්න මේකයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. අලුත් දෙයක් පෙන්නනවා නෙමෙයි. ඊතර වීමක් පෙන්නන්නේ. නැති කරනවත් නෙමෙයි. නැති කරනවත් නෙමෙයි පෙන්නන්නේ. අලුත් දෙයක්වත් නෙමෙයි පෙන්නන්නේ. මොකද්ද පෙන්නන්නේ? ලෝකෝත්තර මඟ. නැති කරනවත් නෙමෙයි අලුත් දෙයක්වත් නෙමෙයි. ලෝකෝත්තර මඟ. ඒක අපි උතනදී ওই චින්තනයත් එක්ක අපි අසරණ වුණාට පස්සේ අන්න බුදුරණවහන්සේ පෙන්නපු කක්කල කරිකත උපාදීන ඒක අපි ඉස්සර දැනුමක් හැටියට තේරුම් අරගෙන ඊළඟට ඊතර වීම අන්නේ ආය ලැබෙන්න දෙයක් නැහැ. නැත්නම් අපිට අවිද්‍යාව කියලා අර වටිනා වූ මුග්ධකම අපි තහවුරු කරගන්න යනවා. එහෙම වෙන්න බෑ. ඉතින් ඒ නිසා එතනදී සරලව ගත්තොත් මම අර කියපු උදාහරණයක හිතන්න අවිද්‍යාව කියන වචනේ තේරුම මුග්ධකම, මෝඩකම. එතකොට අර විදියට හොයාගෙන ගියොත් එහෙම මුග්ධකමක්, මෝඩකමක් නෙදලා තියෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි. ඊළඟට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න, මගදී ප්‍රශ්නයක් නැහැ. උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිසස අනිසත්තම් පඤ්ඤායති. මෙහිදී තිසස අනිසත්තම් පඤ්ඤායති වශයෙන් දැක්වෙන්නේ පංචීපාස්කන්ධය හට ගැනීම, බෙදීම, නැවත වෙනස් වෙන ආකාරයේ පැවතීමද නැහැ. මේ පංච උපාදානස්කන්ධය හටගෙන නැතිවම බැලීමක් බුදුරණවහන්සේ පෙන්වන්නෙත් නැහැ. අනිත් එක. කොහේරි බලන්න බුදුරණවහන්සේ දේශනා කළා තියෙන කියලා පංච උපාදානස්කන්ධය හට ගන්නව නැතිවම බලන්න කියලා නැහැ. පංච උපාදානස්කන්ධය කෙරෙහි හටගෙන නැතිවම දකින්න කියලා නම් පෙන්වනවා. කොහොමද පෙන්වන්නේ? පංච උපාදානස්කන්ධේසු උද්‍යප්පයානුපස්සී විහාස. අන්නේමයි පෙන්වන්නේ. කොතනකවත් බුදුරණවහන්සේ පංච උපාදානස්කන්ධය හට ගන්න නැතිවම කියලා දකින්න පෙන්වන්නේ නැහැ. පංච උපාදානස්කන්ධය කෙරෙහි. එතන වෙනම කාරණාවක් පංච උපාදානස්කන්ධේසු. පංච උපාදානස්කන්ධය කෙරෙහි උදේවයි දැකේ. එතකොට පංච උපාදානස්කන්ධයට උදේවයි දකින්න කියලා නෑ නේ. කෙරෙහිනේ. එතකොට කොහොමද ඉතින් එහෙනම් මේ කාරණාව බලන්න බැරි වෙනවා. එතකොට දැන් උදේවයි දැකීම කියන කාරණාව කියනනකොට හට ගන්නව නැති වෙනවා. පංච උපාදානස්කන්ධය කෙරෙහි දකිනකොට පංච උපාදානස්කන්ධයක් ඒ කෙරෙහි දැකීමේදී සිදුවෙන කෘත්‍යය තමයි මෙසේ රූපය හට ගැනීමයි, මෙසේ රූප නැතිවීමයි. මෙසේ වේදනා, මේ වේදනාවයි මේ රූපයයි කියලා නෑ. ඉති රූපස් සමුදයෝ ඉති රූපස් අත්තන්දෝ. මෙසේ රූපයයි, මෙසේ රූපය හට ගැනීමයි, මෙසේ රූප නැතිවීමයි. ඔන්න ඔය විතරයි පැහැදිලි කරගන්න. එතකොට අන්නේ පැහැදිලි කිරීම, මෙසේ රූපය හට ගැනීම, මෙසේ රූප නැතිවීම කියන මෙන්න මේ පැහැදිලි කිරීමේදී රූපය කියන කාරණාවට පෙන්වන්නේ නැහැ පංච උපාදානස්කන්ධය කියන එකේ රූප උපාදානස්කන්ධය කියලා. මොකද්ද රූප උපාදානස්කන්ධය කියලා කියන්නේ? රූප උපාදානස්කන්ධය කියන්නේ අතීත වූ අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර නිපනිත කියන මෙන්න මේත් එක සාසව උපාදානීය රූපය කියන කාරණාවටයි රූප උපාදානස්කන්ධය. දැන් මෙතන රූප උපාදානස්කන්ධය කියන්නේ රූපය. එච්චරයි. අර විදිහට ලං වී යෙදීමක් හෝ සාසව උපාදානීය බව කතා කරන්නේ නැහැ. ඉති රූපසෝ ඉති රූපසත්තං. හොඳට තේරුම් ගන්න. ඒ තියෙන කරුණ ටික. මොකද අපි මේකේ තියෙන විදිහටම ඉගෙන ගන්නට ඕන. ඊළඟට දැන් තිරසඤ්ඤසත්තං කියන කාරණාව මේක ඇත්තටම මේ සීක ඥානයක් නෙමේක. සංකතේ සහ සංකතය කියන කාරණාව සංකතයේ ඒ කාරණාව තියෙන සීක ඥානයක්. සීකයාගේ නුවණක්, සීකයාගේ දර්ශනය. එතකොට දැන් අපි මේ කාරණාව මේ නැවත බිදි හටගන්න මේ මොකද්ද? මේ කාලයක්, පැවැත්මක් අපි පංච උපාස්කන්ධනේ බලන්නේ උදේවයි. බුදුරණවහන්සේ නොකියවද යන්නේ.
බුදුරණවහන්සේ කියලා නෑ පංච උපාස්කන්ධය උදේවයි දකින්න කියලා. පංච උපාස්කන්ධය කෙරෙහින උදේවයි දකීම කතා කරන්නේ. අපි පංච උපාස්කන්ධයෙන් උදේවයි දකින්න යන්නේ. කෙරෙහි කියන නිර්වචනයයි පංච උපාස්කන්ධය කියන එකයි දෙක. එතකොට මෙතන ලොකුව පටලැවිලා තියෙනවා. ඒ කියන්නේ ඒ පටලැවිල්ල නිසා තමයි මේ අරුපුදේ ගොඩක් එදිලා තියෙන්නේ. එහෙම වුණාට පස්සේ තමයි අපිට අර මේ කියන්නේ නැවත නැවත හට ගන්න නැවත නැවත වෙනස් වීමක් කියන මේ කාරණා එදෙන්නේ. නැවත නැවත කියන කරුණු එකම ඒ සියල්ලක් එකම එදින මොකද්ද? කාලයක යෙදීම. ඒ සියල්ල එක මොකද්ද තියෙන්නේ? ලෝකයට ආදි දෙයක්. ඉතින් එහෙම කාරණාවක් නෙමෙයි. තිතස්ස අඤ්ඤතත්තං කියලා කියන වචනේ තේරුම තිතියේ අඤ්ඤතත්ත්වයක් පැනවීම. තිතියේ කියන තිතියේ පිහිටීම. ඒතකොට මේක ඇත්තටම මේ ශේක කියන්නේ මේ කෝණය ශේක කෝණයක් නේ සංකත කියන එක. එතකන් මේ ලෝකයා කතා කරන්නේ වෙනම විදියකට. ඒ විදියේ කතා කිරීම නෙමෙයි පෙන්නලා කියලා තියෙනවා. දරුවන් සන්නයි ස්වාමීන් වහන්සේ එතන මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි කියන එකේ තේරුම මොකද්ද? ඒක තමයි එක ගොඩාක් හිතන් තේරුම් ගන්න තියෙන එක. පංච උපාදානස්කන්ධය කෙරෙහි කියන එක මම හිතන්නේ අපි මේ ළඟදී සතිපට්ඨානෙ විග්‍රහ කරද්දී පැහැදිලි කරා. සතිපට්ඨානෙත් කොතනකවත් කය බලන්න කියලා නෑනේ. වේදනාව බලන්න කියලා නෑ. හිත බලන්න කියලා නෑ. ධර්මය බලන්න කියලා නෑ. කයෙහි කය අනුව දකින්න කියලා තියෙනවා. කය කෙරෙහි. කායේ කායानुපස්සී වේදනාසු වේදනානුපස්සී කෙරෙහි කියලා තියෙනවා. මම මේකට මෙහිම කියන්නම්කෝ. දැන් මම අහුවනේ මේ හරි මම මෙහිම අහන්නම්කෝ. දැන් පංච උපාස්කන්ධය කෙරෙහි කියන කාරණාව කතා කරන්න ඕන නිසා මම අහන්නම්කෝ. දැන් ඔය සියලු දෙනාටම මාගේ රූපේ පේනවනේ. දැන් හඳුන ගන්නවනේ. රූපේ හඳුන ගන්නවා. හරි. හඳුන ගන්නවනේ. මං ඔයාලගෙන් අහනවා මට හඳුනා ගැනීම කියලා දෙන්න. හඳුනාගත්ත මාව නෙමෙයි. හඳුනාගත්ත ඔයාලවත් නෙමෙයි. හඳුනාගත්තනේ. සංජානාති හඳුනාගත්තා. මං අහනවා හඳුනා ගැනීම මට කියලා දෙන්න. කියලා දෙන්න කියලා ඉස්සෙල්ලා මං කියන්නේ. ඉස්සෙල්ලාම අපි ගම්මුකෝ පංච උපාස්කන්ධය උදේවයි දකින්න සංඥාව උදේවයි දකින්න කලින් අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ සංඥාව උදේවයි දකින්න කලින් සංඥාව මොකද්ද කියලා දැනගන්න වෙනවනේ නේ. මම අහනවා මේ හඳුනා ගැනීමට කියලා දෙන්න ඉස්සෙල්ලා. හඳුනාගත්ත මාවත් නැතුව හඳුනාගත්ත ඔයාලවත් නැතුව හඳුනා ගැනීම එක්කනේ තියෙන්නේ නේ. මේ හඳුනා ගැනීම මට කියලා දෙන්න පුළුවන්. කියලා දෙන්න බෑනේ. කියලා දෙන්න බැයි නම් අපි හඳුනා ගැනීම උදේවයි දකින්නේ කොහොමද? දැන් හඳුනා ගැනීමක් හම්බෙන එකක් දෙන්නේ නැත්තම් හඳුනා ගැනීම උදේවයි බලන්නේ කොහොමද? ඒ කතාවම නිෂ්ප්‍රභ වෙලා යනවා. නමුත් අපි පංචපාස්කන්ධය උදේවයි දකිනවා. දැන් දකින්න කලින් අපි ඉස්සරලාම බලන්න ඕනේ මේකේ තියෙන අර්ථය. හඳුනා ගැනීම කියන කාරණාව බලලා ඉන්න එපා. හඳුනා ගැනීම උදේවයි දකින්න තෝ බෑනේ. දැන් ඉස්සරලාම එහෙනම් හඳුනා ගැනීම කියන්නේ මොකද්ද? කතා කරන්න පුළුවන්. ඉතින් කතා කරන්න බැර උදේවයි දකින්න කොහොමද? හට ගන්න තියනවා දකින්න කොහොමද? කතා කරන්න බැරුව. ඒක නිෂ්පල කතාවක්. ඒක හරියට මේ වගේ දෙයක්. අර දේශනාවේ ගොඩක් ඒවා අපට හම්බ වෙනවා. ඔන්න කෙනෙක් කියනවා මම ඉනිමක බඳිනවා. කොහෙද? මොකටද? මේ ප්‍රාසාදයකට ගොඩනැගිල්ලකට නගින්න. කොහෙද තියෙන්නේ? දන්නේ නැහැ. කොච්චර උසයිද? දන්නේ නැහැ. මොකද කරන්නේ? අංගන ප්‍රාසාදයෙන් නගින්න ඉනිමක බඳිනවා. කොහෙද තියෙන්නේ? දන්නේ නැහැ. අන්න ඒ වගේ කතාවක්. මේ පංචපාස්කන්ධය උදේවයි දකිනවා. සංඥාව උදේවයි දකිනවා. හරි. දැන් උදේවයි දකින්නේ නේ. හරි. මොකද්ද සංඥාව? දන්නේ නැහැ. හැබැයි උදේවයි දකිනවා. ඉතින් සංඥාව මොකද්ද දන්නේ නැහැ. හඳුනා ගැනීම මොකද්ද දන්නේ? හඳුනාගත්ත දේ ගැන කතා කරනවා. දැන් මේ මොකද්ද? ඒ අර හඳුනා ගැනීම කිය අපි හඳුනාගත්ත දේවල් එක්ක මේවා කතා කරන්නේ අපි අර මුග්ධ වෙලා නැද්ද එතන? ඒ වෙච්ච නිසානේ අපි ඒව ගැන කතා කරන්නේ. හඳුනා ගැනීම කියන්නේ මොකද? උදේවයි දකින්න එක. එහෙනම් හඳුනා ගැනීමේ උදේවයි දකින්න පුළුවන්ද? හඳුනා ගැනීම උදේවයි දකින්න බෑනේ. කොහොමද දකින්නේ? හඳුනා ගැනීම උදේවයි දකින්න කලින් හඳුනා ගැනීම බලලා ඉන්න වෙනවනේ. මේ සංඥා උපාදානස්කන්ධය. ඒ කියන්නේ නැතුව කොහොමද බලන්නේ? හඳුනා ගැනීම හැබැයි මේක සත්‍ය කියන්නේ මේ කාරණාව සිදුවීමක් නේද? දැන් මොකද කරන්නේ? ඒ කෙරෙහි නේද හොයන්න තියෙන්නේ. ඇයි ඒක බලන්න බෑනේ? ඒක බලන්න හම්බෙන්නේ බෑ. ඒ කෙරෙහිනේ. ඒක බලන්න පුළුවන්ද? බෑ. ඒ කෙරෙහි මේක ඇත්තටම මේක ධම්මානුපස්සනාව විස්තර වෙනවනේ. ධම්මේසු ධම්මානුපස්සී.
ඒ කෙරෙහි ඒ අණුව දකින්න. මොකද්ද වෙන්නේ? ඒ කෙරෙහි ඒ අණුව. ඒ කියන්නේ පංච පාදනස්කන්ධය කෙරෙහි උදේවයි දකින්නකොට ඒ අණුවයි දකින්න. ඒක ධම්මානුපස්සනාවේ තියෙන. කාට හරි පුළුවන් නම් මට කියලා දෙන්න කොහොමද පංච උපාස්කන්ධය උදේවයි දකින්නේ කියලා. හැබැයි මේ කියවිල්ලක් වෙන්න බෑ. හඳුනා ගැනීම කියන එක විග්‍රහ කරලා හඳුනා ගැනීම නේද උදේවයි දකින්න එකට හඳුනා ගැනීම කතා කරන්න එනවනේ. නැතුව ඒක ලේබල් කරලා වෙන්න බෑනේ. ඒක කාට හරි පුළුවන්ද මේ පංච උපාස්කන්ධය උදේවයි දකින්න. වචනයකට කතා කරන්නේ නැතුව අර්ථාන්විතව මට පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් පංච උපාස්කන්ධය උදේවයි දකින්න කියලා. එහෙම පැහැදිලි කරලා දුන්නොත් ඔන්න සාධාරණයි. ඉතින් එහෙම එකක් පැහැදිලි කරගන්න බැරුව තියෙද්දි අපි කොහොමද උදේවයි දකින්නේ? කතාවම හිස්නේ. එතකොට මේ ක්‍රියාවෙහි කතාවෙහි සේදන විදියෙහි ඔක්කොම හිස්. ඔක්කොම හිස් වැඩක් නෙමෙයිද කරන්නේ? ඔක්කොම හිස් වැඩක් කරන්නේ. එහෙනම් එහෙම වෙන්න බෑ. ඉතින් ඒ නිසා කෙරෙහි කාරණාවක තමයි කතා කරන්න තියෙන්නේ. තව තියෙනවද? එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නය අහන්නම් බලන්නම්. මම හිතන්නේ ලාල් මහත්තයා ඔක්කොම බැරි වෙයි. දැන් අපි ආයෙ වෙන දවසක දාගමු. තව අපි එකක් දෙකක් විතර බලමු. ඔව්. එහෙමයි ස්වාමීන් වහන්සේ. පේන පින්ඩූපමං රූපං. රූපයේ පෙන ගොලියක් වශයෙන් විග්‍රහ කර තිබෙන්නේ නාම රූපයේ තිසස්ස අනිසත්තං ගතියද. එහෙම නැත්නම් ශරීරය වෙනස් වීමද. මේක නම් සනීකර වැරදි. සනීකර වැරදි. ඒ කියන්නේ අපි මේ රූපය කියන්නේ මොකක්ද? අපි මේ හැම එකම මේ පටලවා ගන්න නෙන්නේ. ඉස්සලා බලන්න රූපය කියන්නේ මොකක්ද? අපි සත්‍යවාදී වෙලා කතා කරන්න ඕනේ. ධර්මයේ කතා කරන සත්‍යවාදීලා ඉන්න ඕනේ. රූපය කියන්නේ මොකක්ද? අපි රූපය කියලා ගන්නෙ. හොඳට බලන්න අපි රූපය කියලා ගන්නෙ. අපි ඉස්සලාම අපි මෙහෙම හිතන්නකෝ. සිංහල භාෂාවක් තියෙනවා ඉංග්‍රීසි භාෂාවක් තියෙනවා. ඉංග්‍රීසි භාෂාවේ මොකක් හරි වචනයක් තියෙනවා නම් ඒ විදිහටම අපේ සිංහල විවහාරයක් වචනයක් කරනවා නම් එතකොට අර වචනේ අපි විවහාර කරන වචනේ අපි හිතුවොත් එහෙම අපි මංකි කියන කාරණාව. එතකොට කී කියන්නේ අතුර. ඉංග්‍රීසියෙන් හරිනේ අපි දැන් ඔන්න ඔය කාරුණුත් එක්ක අපි මංකි කියන එක බලන්න නැතුව මේ මං කියන්නේ මම කී කියන්නේ අතුර. මගේ අතුර මං අතුර. දැන් අපි ওই විදිහට භාෂා හදන්නකොත් පටලවෙනවා නේ. ඒ කියන්නේ අපි ඒ භාෂාවට ගිහිල්ලා බලන්න තියෙන්නේ. දැන් අපි රූපය කියන්නේ මොකද්ද කියනොත් අපි ඒ භාෂා රූප විග්‍රහයයි මේ භාෂා රූප විග්‍රහය පටලවා ගන්න. පටලවාගෙන අපි මේක අවුලකටපත් වෙනවා. බලන්න ඉංග්‍රීසියෙන් මේක ගොඩාක් ඇත්තටම ඉංග්‍රීසි පොත්වල හරියට ගොඩාක් ඩික්ෂනරි වල පැහැදිලි කරනවා. රූපය කියන එකට අර්ථය එන්නේ ස්වરૂපය. යම් කිසි දෙයක් ඉස්මතු වීමක්. ෆෝම් කියන අර්ථයත් එක්ක දෙන්නේ. අපි මේ ගොඩාක් මේක ඇත්තටම මේ පටලවාගෙන තියෙන. රූපය කියන්නේ ස්වરૂපයක්. ඒ කියන්නේ යම් කිසි ඉස්මතු වීමේ විදිහක්. දැන් එතකොට දැන් ඒ කාරණාවේදී අපි මේකට නාම රූපයේ තිතස්සන්නේ තත්ත්ව ගතියද ශරීරය වෙනස්. දැන් මේ කතා දාන්නේ ඇයි අපි? අඩුම මේ රූපය කියන කාරණාවේ සිංහල වූ අර්ථයවත් යෙදෙන්නේ නැතුව. අඩුම ඒ කාරණාවත් යෙදෙන්නේ නැතුව. එතකොට ඒක හරියයි බලන්න ඕනේ ඉස්සරලාම. ඒක බලන්න නැතුව අපි මේක කතා කරන්න ගියොත් ගොඩාක් පැටලෙනවනේ. ගොඩාක් පැටලෙනවා. ඉතින් ඒ නිසා අපි මේ වෙන අපට හිතෙන කාරණුනේ ඒ විදිහට අපි දාගන්න. ඒක හරිම අසාධාරණයි. භාෂාවක වචනයක් අපි අපේ භාෂාවේ දෙයක් එක්ක කොහේ හරි අල්ලගෙන කතා කරන්න ගියාම අපි ලොකු අවුලකටපත් වෙනවා. ඉතින් ඒ නිසා මේකේ මේ තියෙන විදිහ අපි ඉස්සල්ලාම බලන්න. දැන් පෙනගොලිය කියන කාරණාව ඒක ඇත්තටම පෙනපින්දුම සූත්‍රයේ තියෙන කතාව පෙනපින්දුපං රූපං කියන එක. දැන් කවුද මෙහෙම හිතන්නකො පෙනගොලිය රූපයක් කියනවනේ. හරි. උපමා කරලානේ පෙන්නන්නේ. උපමා කරලා. ඔන්න හිතන්න පොඩි බබ්බු ඉන්නවා. තොත්ත බබාලා පෙනගොඩිය ළඟට ගිහිල්ලා මොකද කරන්නේ? මේ පෙනගොඩිය ළඟට ගිහිල්ලා ඒක චෝක් එකට තලතලා ඒක විනෝදයක් ලබනවා නේ. අපි හිතමු අපි පෙනගොලියක් දැක්කට පස්සේ ඒකේ හොයන්නේ යයිද? නෑනේ. තොත්ත බබාලා වුණාට පස්සේ හොයනවානේ. තොත්ත බබාලා හොයනවා. අන්න ඒ වගේ තමයි මේ පෙනගොලිය උපමා කරන්නේ. මම මේ රූපය කියන එක කතා කරන්නේ නෑ. මොකද ඒක ගොඩාක් හොයන්න තියෙනවා. ඒකේ අර්ථය මම මේ උපමාව එක්ක කතා කරපු නිසා. එතකොට අපි කරන්නේ මොකද්ද? අපි දැන් පෙනගොලිය අර්ථයක් නෑ කියලා අපි බලන්න යනවද? අපි නෝනක්කාරයි නා. අපි තොත්ත බබාලා නම් බලන්න යනවා. නේද? පුංචි බබාලා ඉන්නේ. එහෙමනම් බලන්න යනවා.
පොත්ත බබාලා නොවුනහම බලන්න යන්නේ නැහැ. එතකොට මොකද්ද මේ කරන්නේ? අපි පෙනගොලියක් කියන කාරණාවක් එක්කද අර කියන්නේ පොත්ත බබාලා පෙනගොලියක් කියන කාරණාව එක්කද බලන්නේ? නෑ. එහෙම එක්ක බලනවා නම් එයාලට මේ පෙනගොලියක් කියන කාරණාව අර්ථාන්විත වෙලා තියෙන්න ඕනේ. එයාලා බලන්නේ එයාලට වටින දෙයක් එන්නේ. පොත්ත බබාලකමත් එක්ක. අපි පෙනගොලිය කියලා ලේබල් කරගෙන මේක බලන්න කිව්වොත් ඒ කියන්නේ අර අකුරු දන්නේ නැති බබෙකුට ගහලා තියෙනවා මේකට පෙනගොලිය කියනවා කියලා. අකුරු දන්නේ නැහැ. බබාලා අකුරු දන්නේ නැහැ. සොත්ත බබාලා. එතකොට ඒකට ගහලා දුනා පෙනගොලිය කියලා. දැන් මොකද කරන්නේ? අර බබා අරක තල ඉන. මොකද වයින් හලන්නේ? පෙනගොලියලු. දැන් බබාට හම්බෙලා දෙයක් නෑ. අන්න ඒ වගේ අපි මේ රූපේට පෙනගොලිය කිය මොකක්ද එකක් බලනවා. ඇත්තටම මේකේ මේ ධර්මත්වයට දෙන්න කරුණු අපි අර මේ ප්‍රායෝගික අර්ථාන්විත වූ විදිහට බලන්නේ නැති එක ප්‍රශ්නයක් තියෙනවා. එහෙම අපට කරන්න යමුනොත් එහෙම ලොකු අවුලකටපත් වෙනවා. ඉතින් ඒ නිසා ශරීරයේ කතාව ඒවා ඔක්කොම වැරදි. ඒවා වැරදි කියන්නේ පොඩි නෙමෙයි ඒවා මේ පොඩ්ඩක්වත් ඒ කියන්නේ අඩුම තරමේ ඒකක කෙස් රොදක පිට තරම් දෙයක්වත් යන්න දෙයක් නැහැ. මේ නාම රූපේ පිට සංසත්‍යයක්ද නැත්නම් මේ ඔක්කොම ඒවා කිසි අර්ථයක් ගන්න දෙයක් නැහැ. තනි කර වැරදි. ඉතින් ඒ නිසා ඒක අපි තියෙන විදිහත් එක්කම බලන්නට ඕනේ. නැත්නම් ඒක වරදිනවා. මේ රූපයේ තියෙන නිසා ඊළඟ කාරණාවක් බලන්න ඊළඟ ප්‍රශ්නේ සක්කාය දිට්ඨිය රූපය පිළිබඳ හතර ආකාරයකින් කියනා විට රූපය ආත්ම වශයෙන් රූපවත් වූ ආත්මය ආත්මෙහි රූපේ ආත්මයේ මෙහි රූපය anu විඥානයේ පිළිබිඹුවන නාම රූපයේද නැත්නම් බාහිර රූපයේද මේකත් තනි කරම වැරදි. ඒ කියන්නේ විඥානයේ මෙහි රූපය anu විඥානයේ පිළිබිඹුවද නාම රූපේ රූප. දැන් මේ ඉස්සලා මේකේ දැන් රූ යන්නයි ප යන්නයි ය යන්නයි කියන කලින් රූපය කියලා තේරුම දැනගන්න වෙනවා නේද? නැත්නම් අපි රූපය කියන්නේ රූ යන්නටයි ප යන්නටයි ය යන්නටයි. ඉතින් මේක හරියන්නේ නැහැ. ඇහැට පේන රූ යන්නයි ප යන්නයි ය යන්නයි. ඊළඟට පංචපාස්කන්ධයේ රූ යන්නයි ප යන්නයි ය යන්නයි. නාම රූපේ රූ යන්නයි ප යන්නයි ය යන්නයි. ඕක ඔය හරියන්නේ නැහැ. අපි මේකේ තියෙන මේ කරුණ බලන්න වෙනවනේ ඉස්සලා. මොකද්ද මේ කියන්නේ කියලා. එහෙනම් අපි අර රූපය කියන අර්ථාන්විත බලන්න වෙනවා ඉස්සලා. මොකද්ද මේ කියන්නේ කියලා. ඒක බලන්න නැතුව අපි මේ කොයි විදියට කතා කරන්න ගත්තත් වැරදි. ඉතින් මෙතනදී රූප වේදනා සංඥා සංකාර විඥාන මේ සක්කාය දිට්ඨියන කතා කරන්නේ. සක්කාය කතා කරන්නේ මොකක් එක්කද? පංච උපාදානස්කන්ධ එක්කනේ. දැන් මේ සක්කාය දිට්ඨියන කතා කරන්නේ ඉතින් මේක ඇත්තටම ලොකු පරාසයක් කතා කරන්න ඕන තියෙන එකක්. ඉතින් මේක ඇත්තටම අපි අර මේ කෑලි ගන්නකොට තමයි මේ ප්‍රශ්නේ වෙන්නේ. කෑලි ගන්නවා අපි එක තැන් වල. කෑලි අරන් හරියන්නේ නැහැ. මේකේ තියෙන විදිහ හැම එකම වෙන් වශයෙන් බලන්නට ඕනේ. මේකේ තියෙන කාරණා එක්ක. මේකේ තියෙන කාරණා එකයි බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම පැටලෙනවා. ඉතින් මෙතන නාම රූපේද අරකේ රූපේද මේකේ රූපේද මේ කතා අදාළ නැහැ. මේ කතා සම්පූර්ණයෙන් වැරදි. මොකද හේතුව ඒ කතා කරන්න ගියාම අපි මේකට ලං වෙලා අපි තවත් විග්‍රහයක් එක්ක කතා කරන්න යන්නේ. ඒක වැරදි. ඉස්සලා අපි මේ රූපේ කියන කාරණාව එක්ක ඥානයක් වෙන්න වෙනවානේ මොනවා හරි හොයාගෙන යන්න. ඒකත් එක්ක අපි ඉස්සලා අඩුම ඥානයක් කියන්නේ අඩුම මේ. අපේ භාෂාත්මකව හරි අපි මේකේ විස්තරය බලන්න. එහෙම නැති වුණොත් එහෙම මොකද වෙන්නේ? අපි වෙන මොකක්ද එකක් කරනවා. ඉතින් ඒ නිසා ඒ විදිහට ගන්න බෑ. ඉතින් ඒ නිසා මම හිතන්නේ පැය දෙකක් අපි කතා කරා. අපි ආයේ දවසක් වෙන් කරගමු මේ කතා කරන්න. එහෙනම් ලාල් මහත්තයා මම හිතන්නේ අපි අවසන් කරමු නේද? හොඳයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේට ඊ타මාත්ම මේ අපි කෘතඥ වෙනවා. අපිට ඇත්තටම ගොඩක් අද ලැබුණා මේ ධර්ම කාරණා ඒවා ගැන ගොඩක් අපිට හිතන්න ඕනේ කියන එක තමයි මගේ අදහස තියෙන්නේ. මම හිතන්නේ අනිත් අයගෙත් අදහසත් ඒකම තමයි කියලා හිතනවා. තව කාටවත් මොකක්වත් කියන්න තියනවා නම් එහෙම එකක්. නැත්නම් අපි අවසන් කරන්න ස්වාමීන් වහන්සේට යොමු කාටවත් තියනවද මොකක් හරි කියන්න? එමනම් අපිට ස්වාමීන් වහන්සේ අවසරයි මේ ස්වාමීන් වහන්සේට බොහොම කෘතඥ වන්දනා කරන්න අවසරද ස්වාමීන් වහන්සේ? හොඳයි ලාල්. ඔව්. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අනිතුම් පස්සිතුම් වරං සාරිපුත්තානි ආගතා පටිපත්තිය සද්දා සීල දයාව අමාමහං සාදු සාදු